හොඳයි. එහෙනම් මෙතෙන් සිට පන්තියේ පටිගත වෙනවා. අපි ඔබට නිකුත් කරලා තිබුණා පහුගිය සතියේ අපි සාකච්ඡා කරපු නිබන්ධනයේ එකේ තව කොටස් කීපයක් අපිට ඉතිරි වෙලා තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඒ ටික අද දවසේ සාකච්ඡා කරනවා. ඒ විදිහට මේ නිබන්ධනය අපි සාකච්ඡා කරගෙන යමු. අලුතෙන් සම්බන්ධ වෙච්ච දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා මම හිතන්නේ. ඒගොල්ලන්ගේ මුල් කොටසට අදාළ රෙකෝඩින් එක මම ලබා දෙන්නම්. මේ නිබන්ධනේ. එතකොට අපි ඒකෙන් පස්සේ කොටසේ සිට අද දවසේ පන්තිය පවත්වාගෙන යනවා සාකච්ඡා කරගෙන යනවා ඔබත් එක්ක. දැන් ඔබට නිකුත් කළ තිබිච්ච නිබන්ධනේමයි පහුගිය සතියේ නිකුත් කරේ කියම ඉදිරි කොටසයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. හොඳයි. එහෙනම් මෙන්න මේක ඔබට නිකුත් කරලා තිබිච්ච නිබන්ධනය නේද? මේක තමයි ඔබට නිකුත් කරලා තිබුණු නිබන්ධනය. එතකොට මෙන්න මේ කොටස් අපි සාකච්ඡා කරලා තියෙනවා ගිය සතියේ. සිංහල අක්ෂර මාලාව ඇතුළත් අක්ෂර ප්‍රධාන වර්ග කීයද කියන එක ඒවට අපි නේද මේව මම වැඩිපුරත් එක්ක කතා කළා ඊට අමතරව ගොඩක් ඊගාවට සිංහල අක්ෂර මාලාව ඇතුළත් ස්වරාක්ෂර මේවා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ ටික අපි කතා කළා. ඊගාවට හස්ස ස්වර ගැන කතා කළා, අකරාදී ගැන කතා කළා. මහ ප්‍රාණ අක්ෂර ලිව්වා. මේ ටික අපි කොහොම සාකච්ඡා කරපු කොටස් ටිකක් තමයි මේ ටිකේ තියෙන්නේ. අක්ෂර උත්පත්ති ස්ථාන වර්ග කරලා ඔබට මම කියලා දුන්නා එක. ඊට පහත අභ්‍යාස නිරතවන්න කියන එකේ මෙන්න මේ ටිකත් අපි සාකච්ඡා කළා. මෙතෙන්ට එනකම් අපි කතා කරලා අවසන් කළා. අනුසාරය සහිත වචන දෙකක් ලිව්වා. විසර්ගයේ යෙදුණු වචන දෙකක් ලිව්වා. අනුපදී කියන්නේ ෆ අක්ෂරයේ යෙදුණු වචන දෙකක් ලිව්වා. සිංහල අක්ෂර මාලාවේ ගෝසාක්ෂර 4ක් ලිව්වා. ඔය විදිහට අපි මූලික කොටස් ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා මේකෙ තිබිච්ච. يعني පළවෙනි කොටසට අදාළව අභ්‍යාස සමග මේ සියලු කොටස් අපි ගිය සතියේ සාකච්ඡා කළා. අද දවසේ යනවා වෙනත් කොටසකට වෙනත් මාතෘකාවකට. ඒ තමයි ඔබේ ප්‍රශ්න පත්‍රවල අහන කොටසක්. ඒ අහන කොටස තමයි මෙන්න මේක මේ නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති කියලා හඳුන්වන කොටස. නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති. මම මෙහෙම කියන්නම්කෝ ඔබට ප්‍රകൃතිය කියලා කියන්නේ යම් වචනයක මුල් ස්වરૂපය. හරිද? ප්‍රകൃතිය කියලා කියන්නේ යම් වචනයක මුල් ස්වરૂපය. හරිද? ප්‍රകൃතිය. අකර වෙලා ඒකට. ප්‍රകൃතිය කියන්නේ යම් වචනයක මුල් ස්වરૂපය කියලා අපි කියනවා. මෙතන ගන්නවා. ඒ කියන්නේ නාමපද කියලා වර්ගයක් ඔබ දන්නවා සිංහල භාෂාවේ භාවිත කරනවා. ඊගාවට ක්‍රියාපද කියලා තව වර්ගයක් භාවිත කරනවා. ප්‍රකෘති කියන්නේ නාමපද වල හෝ නාමපද වේවා නාමපද වල හෝ අය මොනවද? ක්‍රියාපදවල දන්නවනේ දැන් මේක නාමපදවල හෝ ක්‍රියාපදවල මේක හදන්න රීස්ටාර්ට් කරනවා දැන් බෑ හරිද? ක්‍රියාපදවල මොනවද? නාමපදවල හෝ ක්‍රියාපදවල භාවිත වන මූලික ස්වરૂපය. මූලික ස්වરૂපය අපි කියනවා මොකක් කියලාද? මූලික ස්වરૂපය අපි හඳුන්වනවා කියන්නේ මොකක් කියලාද කියන්නේ? ප්‍රകൃතිය කියලා. මුල් ස්වરૂපේ නාමපදයක වේවා ක්‍රියාපදයක වේවා ඒවැ මුල් ස්වરૂපේ අපි හඳුන්වනවා මොකක් කියලාද? නාම ප්‍රകൃතිය කියලා. ප්‍රകൃතිය කියලා. මේකෙදි නාම පදයක් ගත්තාම නාම පදයේ මුල් ස්වરૂපය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? නාම පදයේ මුල් ස්වરૂපය මොන ප්‍රകൃතියද? නාම ප්‍රകൃතිය කියලා කියනවා. අකිලද කියන්නේ නාම පදයේ මුල් ස්වરૂපයට නාම ප්‍රകൃතිය කියලා කියනවා. නාම ප්‍රകൃතිය. හරිද? නාම ප්‍රകൃතිය. ඊට අමතරව අපිට ක්‍රියාපදක් තියෙනවනේ. ක්‍රියාපදක් තියෙනවනේ අපිට.
මේ මොන පේපර් එකද කියලා අහන්නේ මේ මම ගෲප් දාලා දෙනවා මේක ටියුට් එකක්. මේක මෙන්න මේක බලන්න ඉන්න පෙන්නන්න. මේකේ මුල මේ විදිහට තිබුණේ මේ. පුනරීක්ෂණ අභ්‍යාස පුනරීක්ෂණ මාඩම් මාලාව 2 කියලා පටන් ගත්ත එකක් තිබුණේ. අපි ගිය සතියේ කවදද කතා කළේ මේක ගිය සතියේ අඟහරුවාදා සාකච්ඡා කරපු කොටස මේ. හරිද? ඒක තමයි මේ තියෙන්නේ සිංහල අක්ෂර මාලාව වල අන්තිම දාපු වීඩියෝ එක. හරිනේ? හා. හරිද? හා. එතකොට ඒක යටතේ මේ සාකච්ඡා කරන්නේ. නාම ප්‍රකෘති ධාතු පද. එතකොට මම කිව්වපට නාම පදයක මුල් ස්වરૂපේ නාම ප්‍රකෘතිය කියලා කියනවා. ක්‍රියාපදය කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක මුල් ස්වરૂපයට අපි කියනවා ධාතු ප්‍රකෘතිය කියලා. මොකක් කියලාද ඒකට කියන්නේ? ධාතු ප්‍රකෘතිය. ඒකට කියන්නේ ධාතු ප්‍රකෘතිය. නාම පදයක මුල් ස්වરૂපේ නාම ප්‍රකෘතිය, ක්‍රියාපදයක මුල් ස්වરૂපය ක්‍රියා ප්‍රකෘතිය. සමානයි. ධාතු ප්‍රකෘතිය. කොහොම වුණත් මේ දෙකම ප්‍රකෘති. නාම පදේ වේවා, ක්‍රියාපදේ වේවා මේ දෙකම අපි හඳුන්වන්නේ ප්‍රකෘති කියලා. ප්‍රකෘති ස්වභාවය කියන්නේ මුල් ස්වභාවය. ඕනෑම එකක ප්‍රකෘති ස්වභාවය කියලා කියන්නේ අපි මොකද්ද? මුල් ස්වභාවය. ඔන්න මතක තියාගන්න. ඕනෑම එකක ප්‍රකෘති ස්වභාවය කියලා අපි කියන්නේ මුල් ස්වභාවය. හරිද? ඕනෑම එකක. ඒක නාම පදයක් වේවා, ඒක ක්‍රියාපදයක් වේවා. ඒ ඕනෑම එකක මුල් ස්වභාවය අපි හඳුන්වන්නේ ප්‍රකෘතියක් කියලා. ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා කියන්නේ මුල් තත්ත්වයටපත් වෙනවා කියන එක නෙවෙයිද? යම් කිසි දෙයක නේද? ඒතර නාම පදයක වුණත් ක්‍රියාපදයක වුණත් මුල් ස්වરૂපය අපි පොදුවේ ප්‍රകൃතිය කියනවා. මෙන්න මේ ප්‍රകൃති ඇසුරෙන් තමයි නාම පද හැදෙන ඒවා සහ ක්‍රියාපද හැදෙන ඒවා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ. තේරෙනවද කියන එක මම? නාම පද හැදෙන ඒවයි ක්‍රියාපද හැදෙන ඒවයි ඔක්කොම සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ ප්‍රകൃති කියන එක ඇසුරෙන්. හරිද? ප්‍රകൃති කියන කොටස ඇසුරෙන් තමයි හැදෙන්නේ. දැන් මම ඔබට කියනවා මෙන්න මේක ඔබ අවශ්‍ය නම් පොඩි කොලයක පොඩි සටහනක් දාගන්න මේක අවශ්‍ය නම් නෙමෙයි සටහනක් දාගන්න මේක සටහන තියන අය නම් අවශ්‍ය නැහැ අනික් අය හරිද අනික් අය මෙන්න බලන්න මම ඔබට පෙන්නනවා නාම ප්‍රകൃතියක් වෙන් කරගන්න විදිය මුලින්ම ක්‍රියා ප්‍රകൃති පැත්තකට දාලා මම නාම ප්‍රകൃති ගැන කතා කරනවා නාම ප්‍රകൃතියක් වෙන් කරගන්න විදිය ගැනයි දැන් මේ සාකච්ඡා කරන්න හදන්නේ හරි ඔබ දන්නවා නාම පද යක මුල් ස්වરૂපය වෙන් කරන්න බොහොම පහසුවෙන් පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඔබට පදයක් දෙනවා නාම පදයක් ඉබ්බා කියලා. හරිද? ඉබ්බා. ඊගාවට තාරාවා. මිනිසා. මම පද ටිකක් දැම්ම මේකේ. ඉබ්බා, තාරාවා මිනිසා මොන මම පද ටිකක් දැම්මා. හරිද? මේවා ඔබට පේනවා සප්‍රාණවාචී පද, ඒ කියන්නේ ප්‍රාණවාචී පද මේවා. දැන් මේකේ ඉබ්බෝ වෙන්නත් පුළුවන්. තාරාවෝ වෙන්නත් පුළුවන්. මිනිස්සු වෙන්නත් පුළුවන්. මිනිසුන් වෙන්නත් පුළුවන්. මිනිසෙක් වෙන්නත් පුළුවන්. කැමති එකක්. හරි? මම මේ ප්‍රථම පුරුෂ පද ටිකක් ලිව්වේ. මෙන්න මෙයාට අයිති යමක් විශේෂ කරලා දක්වන්න. ඉබ්බට අයිති දෙයක් තමයි ඉබි කටුව. තාරාවට අයිති දෙයක් අපිට විස්තර කළ හැකි මොකක් කියලා විස්තර කරන්නේ? තාරා බිත්තරය. තාරාවට අයිති දෙයක්. මිනිසා කරන වැඩ මිනිස් වැඩ. නැත්නම් මිනිස් ක්‍රියාකාරකම් කියලා අපි ගන්නවා. දැන් ඔබට පේනවා ඇති මේකේ පද දෙකක් අපි වෙන් කරගත්තා මෙහෙම දාලා. පේනවද එහෙම එකක්? පද දෙකක් වෙන් කරගත්තා කියලා අපි මෙහෙම දාලා. නේ? එතකොට මෙහෙම වෙන් කරගත්ත මේ පද දෙකේ මේ දෙවෙනි පදේ අපිට වැඩක් නැහැ මේකෙදි. අපි දෙවෙනි පදේ මේකෙදි කපලා අයින් කරනවා. හරිද? දෙවෙනි පදේ කපලා අයින් කරනවා මෙහෙම. මේක දෙවෙනි එක එපා. ඕක කැපුවා.
දැන් ඉතුරුනේ මොකද්ද? ඉබි, තාරා, මිනිස්. එහෙම ටිකක් ඉතුරුනා නේද? මේ තියෙන්නේ ප්‍රകൃතිය. ඉබි කියන්නේ ප්‍රകൃතිය. ඒක අපි හොයාගත්තේ කොහොමද? මෙන්න ඉබ්බට අයිති යමක් මේ මුල් පදයට අයිති යමක් විශේෂ කරලා දැක්වුවා. මුල් පදයට අයිති යමක් විශේෂ කරලා දැක්වුවා. දක්වලා තමයි මෙන්න මේක අපි හොයාගත්තේ. යනවා ඔබට පේනද මේ දෙවෙනි පදේ අපිට අදාළ නැහැ. අපි මේක ගත්තේ අර මුල වචනේ හොයාගන්න අවශ්‍ය නිසා පහසු ක්‍රමයක් මේ ට්‍රික් එකක් දැම්මේ. තේරුණාද? එහෙම දාලා මේ මුල පදේ හොයාගත්ත ප්‍රകൃතිය. ඒතර මේ තියෙන්නේ නාම ප්‍රകൃතිය. නාම පදේ මුල් ස්වરૂපේ. එහෙනම් මොකක් කරලාද මේක හෙව්වේ කියන්නකෝ මට. මේක හෙව්වේ මොකක් කරලාද? අපි මේක හෙව්වේ මෙන්න මේ පදේටයි මේක ප්‍රාණවාචී වල විතරයි මේක කරන්න පුළුවන්. ප්‍රාණවාචී පදයක. හරි? මොකද කලේ මේක? ප්‍රාණවාචී මේ හල්ප යන්න වෙලා වදින්නේ. ඔයාලා රකාරේ දාලා යන්නේ. ප්‍රාණවාචී පදයක ප්‍රകൃතිය සෙවීමට ඊට අයත් යමක් විශේෂ කළ යුතුය. ඔන්න. ඊට අයත් යමක් විශේෂ කළ යුතුය. ප්‍රകൃතියක මුල් ස්වરૂපය හොයන්න ඊට අයිති යමක් විශේෂ කරලා දක්වන්න ඕනේ. හරිද? විශේෂ කරලා දක්වපුවම අන්න මුල් ස්වરૂපය අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන් වෙනවා. තේරෙනවද? මුල් ස්වરૂපය ඉතා පහසුවෙන් අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. හරි මේ අපි මෙතන රකාරේ දාලා ලියන්න. මේ කතා කළේ ප්‍රාණවාචී පදනේ. මම දැන් අප්‍රාණවාචී පද ගන්නවා ඊගාවට. අප්‍රාණවාචී පද ගන්නවා. හරිද? අප්‍රාණවාචී පද. කාටද කරන්ට් එක එනවා යනවා අපි ඉන්න බෑ කියන්නේ. එහෙම ගැටලුවක් තියෙනවද? අපිට කරන්ට් එක එනවා යනවා ඒක නිසා ඉන්න බෑ කියන්නේ ඇයි? ඒක නේ. හරි. බලන්නකෝ. ඊගාවට අපි බලමු අප්‍රාණවාචී පද. අප්‍රාණවාචී නාම පද. නැත්නම් නාම පදවල ප්‍රകൃති වෙන් කරන්නයි හදන්නේ. ප්‍රകൃති වෙන් කිරීම. මේකේ ප්‍රകൃති වෙන් කිරීම අරකටත් වැඩිය ලේසියි. මේකේ ප්‍රകൃති වෙන් කිරීම අර කලින් එකටත් වැඩිය ලේසියි. මොකද මම එහෙම කියන්නේ? කලින් එකටත් වැඩිය ලේසි කියන්නේ ඇයි? මේක ඉතා පහසුවෙන් ප්‍රകൃති වෙන් කරන්න පුළුවන්. ඔව්. මොකද කරන්න ඕන? මෙන්න බලන්න මම ලියනවා අත්ත ගල ගවට මාර්ගය ඔය පද තුනක් ලියවමු. මේවේ හරිම ලේසි අර මේකේ මොකද කරන්න ඕන? බහුවචන කරන්න. බහුවචන කරන්න. යාව කෙලින්ම බහුවචන කරලා ගන්න. හරි? කෙලින්ම බහුවචන කරලා ගන්න. ඒතකොට කිසිදු ගැටලුවක් නැහැ. ඔබට එන්නේ ප්‍රകൃතිය. අතු ගල් මාර්ග. තේරුණාද? මේ තියෙන්නේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය කියන්නේ පදයේ මුල් ස්වરૂපය. හරි? ඒ අනුව ඔබට පුළුවන් බහුවචන කරලා අප්‍රාණවාචී පදවල ප්‍රകൃති හොයන්නත් අනික එකේ කොහොමද? බහුවචන කරලා අප්‍රාණවාචී පදවල ප්‍රകൃති හොයන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි ප්‍රාණවාචී වේ ඊට අයිති යමක් විශේෂ කරලා දක්වන්න. එතකොටත් හරි. එතකොටත් හරි. ඒ ලැබෙන්නේ ප්‍රകൃතියම තමයි. හරිද? ඒ ලැබෙන්නේ ප්‍රകൃතියම තමයි. හරි. ඔන්න ඔය විදිහට අපිට ප්‍රകൃතිය හොයාගන්න පුළුවන්. තේරුණාද?
ඔය විදිහට අපිට ප්‍රകൃති හොයාගන්න පුළුවන්. මේ නාම පදවල මම කිව්වේ. එහෙනම් මොකද්ද අප්‍රාණවාචී පද බහුවචන කිරීමෙන් ප්‍රകൃති හොයන්න පුළුවන්. ඊගොඩ යනවා ධාතු ප්‍රകൃතිය ගැන හොයන්න. ධාතු ප්‍රകൃතිය. ධාතු ප්‍රകൃතිය ගැන හොයන්නයි යන්නේ. හරිද? ධාතු ප්‍රകൃතිය. ඒ කියන්නේ මේක තියෙන්නේ මොකේද? මේවා තියෙන්නේ ක්‍රියාපදවල. ඔක්කොම අරම වදින්නේ නේද? ක්‍රියාපදවල. පොඩ්ඩක් අපරයක් දෙන්න බලන්න. ඔයාලා මේ රකාරය මතක තියාගන්න. ඔතන ඔය රකාරය අයින් වෙලා ඉවිල්ලානේ වදින්නේ. මම ටයිප් කරනකොට ඒක වෙන්නේ. හරි? ධාතු ප්‍රകൃතිය. ඒක ක්‍රියාපද. ක්‍රියාපදයක ක්‍රියාපදවල මුල් ස්වરૂපය කියවනේ මම ධාතු ප්‍රകൃතිය කියන්නේ. මුල් ස්වરૂපය තමයි ධාතු ප්‍රകൃතිය. හරිද? ක්‍රියාපදයක මුල් ස්වરૂපයේ ධාතු ප්‍රകൃතිය නම් කොහොමද ඒක අපි හොයාගන්නේ? මම මෙන්න ගන්නවා ක්‍රියාපද ටිකක්. නටති මම වෙනස් ඒවා ගන්නම්කෝ. දිවූහ නටති දිවූහ බලති කලහ ඔන්න ඔහොම මම පද ටිකක් ගත්තා. හරිද? මෙහෙම පද ටිකක් ගත්තා මම. දැන් මේවේ බලන්නකො මෙන්න මම කරන දේ බලන්න. මේගොල්ලන්ව මිශ්‍ර ක්‍රියාවක් කරනවා. මම මේගොල්ලන්ව මිශ්‍ර ක්‍රියාවක් කරනවා. හරි සම්බන්ධ කියන හරි. මිශ්‍ර ක්‍රියාවක් කරනවා. හරි. කලහ. නටති ඔන්න මම මිශ්‍ර ක්‍රියාවක් කරනවා. නටමින් දාලා හැදීම. මේකට වැඩි සාර්ථකයි මේක දාන්න. නට නට දිත්ව කරලා ගන්න. දුව දුවා බල බලා කර කරා මෙන්න මේ ගත්තේ මම මේගොල්ලෝ මිශ්‍ර ක්‍රියාවක් කරලා තියෙන්නේ. මිශ්‍ර ක්‍රියාව කියන්නේ අවසාන ක්‍රියාව සමග එක විටම සිදුවන ක්‍රියාවලට අපි කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. මෙන්න මේ කට්ටිය මම අරගත්තේ මිශ්‍ර ක්‍රියා කරලා. ඒගොල්ලන් මිශ්‍ර ක්‍රියා බවට පරිවර්තනය කළා තමයි මම අරන් තියන්නේ. තේරුණාද? මිශ්‍ර ක්‍රියාවක් කරලා මම මේ දෙවෙනි වචනේ අරකේ වගේම කපලා අයින් කරනවා. අරකේ වගේම මම දෙවෙනි වචනේ කපලා අයින් කරනවා. හරි. මොකක් කැපුවා. මේකෙත් කැපුවා. මේකෙත් කැපුවා. මේකෙත් කැපුවා. මෙන්න මේ ඉතුරු වෙනව නේද පදයක්. නට දුව බල කර කියලා. මෙන්න මේවා තමයි මේ පදවල ප්‍රകൃතිය. මේ වචනේ හැදලා තියෙන විදිය පෙන්නන්න ඕන. නට දන ති නටති. එතකොට ඊගාවෙකේදී දුව දන හරි ගියා. දුව දිවුහ. දුව දුවා. එතකොට දුව කියන එකෙන් තමයි මේක හැදෙන්නේ. බල බලදන්ති කල කලදන කල තමයි බල කල තමයි කලහ කියලා වචන හැදෙන්නේ. මේ තමයි ක්‍රියාපදයක මුල් ස්වරූපය. මම තව ක්‍රමයක් කියලා දෙන්නම් ඔබට. ඒකෙනුත් පුළුවන් ක්‍රියා වර්ග ඔයාලා ඉගෙනගත කට්ටියක් මෙතන ඉන්න නිසා මම මේ කියන්නේ. ක්‍රියාපද වල පුළුවන් ප්‍රයෝජ්‍ය ක්‍රියා හදන්න. කෙනෙක් කරවන දෙයක් හදන්න පුළුවන්. දැන් මේවා මේ නටති කියන්නේ කවුරු හරි කරන දෙයක් නේ. ඒ වෙනුවට අපිට පුළුවන් කෙනෙක් ලවා කරන දෙයක් හදන්න. ඔන්න බලන්න මම මේක හදනවා නටවති කියලා. මේ ප්‍රයෝජ්‍ය ක්‍රියාව කෙනෙක් ලවා කරනවා. දුවවති බලවති මේ ක්‍රම දෙකෙන් එකකට ඔබට ගන්න පුළුවන් මේක. හරිද? මේකත් කරවති. මේකේ මේ වතිලා ටික අපාගෙන යන්නකෝ. අර ප්‍රകൃතියමනේ එන්නේ. අර ප්‍රകൃතියමනේ ආවේ. ඉතින් මේ නට නටමයි. දුව දුවමයි. පේනවනේ. බල බලමයි. කර කරමයි. සමානයි.
නේද? අර ටිකමයි ආවේ. වෙනසක් නැහැ. එහෙනම් ඔන්න ඔබට දෙවිධයක් කියලා දුන්නා මම. ක්‍රියාපදයක ධාතු ප්‍රകൃතිය හොයන්න. එකක් ඒක මිශ්‍ර ක්‍රියාවක් කරන්න. මිශ්‍ර ක්‍රියාවක් කරනකොට මින් නොදා හදනවා නම් තමයි වඩා සුදුසු. සමහර තැන්වල මින් එක වර්ධිනවා. ඒ නිසා මේ ද්විත්වය කරලා ගන්න ඒකෙදි හරියනවා. එහෙම නැත්නම් ඒකත් සැකයි නම් මේක ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරවන්න කෙනෙක් ලවා කරන y වගේ එකක් දාන්න වති දුවවති දුවවයි දුවවති බලවයි බලවති ඒ වගේ එකක් දාලා ගන්න එතකොටත් ඒක හරියනවා හරිනේ දැන් යමු අපි ටියුට් එකට දැන් ඔබට මම ඔන්න කියලා දුන්න ක්‍රමවේද දෙක දැන් මේක හදන්න පුළුවන් දැන් මේක කිසිදු ගැටලුවක් නැහැ ඔබට හදාගෙන යන්න පුළුවන් හරි හදමු බලන්න අපි ඉක්මනින් පහත සඳහන් නාම පදවල ප්‍රകൃතිය හා ප්‍රත්‍ය වෙන් කරන්න. ප්‍රත්‍ය වෙන් කරන්නත් ඕනේ. මේක බහුවචන කළානේ අපි ගන්න. පහන් ධන තමයි ප්‍රත්‍ය. පහන් ධන තමයි ප්‍රත්‍ය පහන්. දැන් මේකත් බහුවචන කළාම ගන්න. දැන් ඔයාලට තනියෙන් පුළුවන් මේක හදන්න. තනියෙන් පුළුවන් දැන් මේක හදන්න. බෑ. එයි. තනියෙන් හදලා ගන්න බලන්න ඉක්මනින්. අත් බහුවචන කරන්න. අතු ධන තමයි ප්‍රත්‍ය. අතු තමයි අත්ත වෙන්නේ. කඳ කඳන්නේ සංජික දැන්නේ කඳන් ධන තමයි ප්‍රත්‍ය කඳන් කඳ දැන් මෙන්න ප්‍රාණවාචී පද ටිකක් එනවා හදමු බලන්න මහල්ලෝ කියන වචනේ මට උත්තර දෙන්න බලන්න මහල්ලෝ ප්‍රകൃතියයි ප්‍රත්‍යය වෙන් කරන්න මහල්ලෝ කියන පදේ ප්‍රകൃතියයි ප්‍රත්‍යය වෙන් කරන්න වෙන් කළ දෙන්න ඉක්මනින් මට මේගොල්ලන්ට අයිති යමක් විශේෂ කරලා දක්වන්න ඒගොල්ලෝ වාසය කරන ස්ථානයේ නේද ඔව් මහලු මඩම කියලා නම් අපිට කියන්න පුළුවන් එයානම් මහලු තමයි ප්‍රත්‍ය මොකද ලියන්න බෑ මහලු ධන තමයි ප්‍රත්‍ය මහලු මහල්ලෝ වෙනවා මෙතන ලෝ කරගන්න බලල්ලෝ නෙමෙයි බල්ලෝ බල්ලෝ ඊළඟේ ලෝ යන දාගන්න ඕනේ එතන ලෝ කියලා තියෙන්නේ බල්ලෝ එහෙනම් බලු ධන බලු ධන හරි සඳුනේ හරි බලු ධන යතුරාං අප්‍රාණවාචී එකක් යතුරු ධන යතුරු යතුරු යහපත අප්‍රාණවාචී පදයක් බහුවචන කාර්ය යහපත් ධන යහපත ග්‍රන්ථය බහුවචන කළ ගන්න ග්‍රන්ථ ධන ග්‍රන්ථය මගේ ආකාරය අවුල් ප්‍රත්‍යේන විදිහ එකපාරක් කියන්නේ මේ අහන්නකෝ මෙහෙමයි සිංහල භාෂාවේ ආසන්න වශයෙන් තියෙනවා ප්‍රත්‍ය 134ක් විතර සාමාන්‍ය විහාරයේදී අපි පාවිච්චි කරනවා සාමාන්‍ය විහාරයේදී නෙමෙයි අපේ ලේඛනවල අපේ භාවිතලා තියෙනවා ප්‍රත්‍ය 134ක් විතර සංස්කෘත ඒවා පාලි ඒවා සිංහල ඒවා කියලා ඇවිල්ලා හැබැයි අපි නිතර භාවිත කරන ප්‍රත්‍ය කීපයක් තියෙනවා නෑ ඌ නෙමෙයිද කියලා නෑ
හරිද? ප්‍රත්‍ය කීපයක් තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යවල මේ න කියලා කියුණාට පහන් ධන මේක සංධිය නෙවෙයි. හොඳද? සංධිය නෙවෙයි. අතු අත්ත ප්‍රත්‍ය තියෙන්නේ මේ. හරිද? මම ප්‍රත්‍යවල ටියුට් එකක් කළා වගේ මතකයි මට. ප්‍රකෘති ප්‍රත්‍ය කියලා මම ටියුට් එකක් කළා ඔය මුල් කට්ටියකට. කළා නේද? ප්‍රකෘති හා ප්‍රත්‍ය වෙන් කිරීම කියලා. කෘදාන්ත ප්‍රත්‍ය, තද්දිත ප්‍රත්‍ය කියලා මේ මෑත කාලෙක කළේ. මේ මාසයකට මේ ගිය මාසේ මැද විතර වගේ කළේ මම. මෙන්න මේකේ මේ අතු ධන මේවා මෙන්න මේවා ප්‍රත්‍ය. ප්‍රත්‍යක්, ඕ ප්‍රත්‍යක්. මේවා ප්‍රත්‍ය. දැන් මේ යතුරු ධන ඕ නෙමෙයිද කියලා අහනවා. නෑනේ යතුරු ධන ඕ ඒක තමයි. හරි. මේ ගැටලුවක් කරගන්න එපා. මේකේ මෙහිමයි. යතුරු ධන යතුරු වෙනවා. තේරුණාද? යතුරු ධන ඌ නෙමෙයිද කියලානේ අහන්නේ. නෑනේ මෙතන මේ අපි බහුවචන කරලා ගත්ත එකනේ මේ මුල් පදේනේ යතුරු. හරිද? මගෙන් අහලා තිබුණා යතුරු ධන ඌ නෙමෙයිද කියලා. නෑ. යතුරුනේ මේ මුල් පදේනේ අපි හදන්නේ. යතුරු ධන යතුරු වෙන්නේ. බලු ධන ඕ. ඔව්. සිංහ ධන සිංහයා වෙනවා. මේ දැන් යා තිබුණට කවුද ඒක මතක් කළේ? හොඳයි මතක් කරපේ. මේ බලන්නකො මම මෙතන වචන ලියපෙන්නවද? සිංහයා. හරිද? මේ කූඩුව අපි සිංහ කූඩුව කියලානේ ගන්නෙ. එතකොට සිංහ ධන යා නෙමෙයි ප්‍රත්‍ය. තේරුණාද ප්‍රත්‍ය? මේ වගේ දැන් මට නිශ්චිතව දැන් මේ ටික මේ මෙච්චරමයි ප්‍රත්‍ය තියෙන කියලා දෙන්න බෑ. මම දැන් ඔබට කියවනේ ප්‍රත්‍ය 130 ගාණක් තියෙනවා කියලා. හරිද? ප්‍රත්‍ය තියෙනවා සිංහල භාෂාව 134කට ආසන්න සංඛ්‍යාවක්. මොකද මම මේ ආසන්න සංඛ්‍යාවක් කියලා කියන්නේ සමහර අය ඇතැම් ප්‍රත්‍ය දෙකක් තුනක් අයින් කරනවා. ඒක නිසා මම 134ක් විතර කියලා වෙලා කියන්නේ. හරිද? 134ක් විතර කියන්නේ ඒකයි මම. එතකොට මේ අපේ සිංහල භාෂාව ගත්තාම පොහොසත් භාෂාවක් ලෙසනේ අපි හඳුන්වන්නේ. අපිට වචන ගොඩාක් තියෙනවා හිම. ඒවා නිසා තමයි ඔහොම අපිට අර තියෙන්නේ. දැන් මේක සම්මතයක් ලෙස මට මෙතෙන්ට මේක යහපත් ධන යහපත කිව්වම අකුරක් කියවෙන නිසා ඒක ගන්න කියලා මට දැනට කියන්න පුළුවන්. හරිද? දැන් මෙතන සිංහ ධන මූලික පදේ සිංහනේ. ප්‍රകൃති වෙන් කරන්න බලන්න. සිංහ ධන යා කිව්වට යා කියලා ප්‍රත්‍යක් නැහැ සිංහල භාෂාවේ. යා කියලා ප්‍රත්‍යක් නැහැ. හොඳද? යා කියලා ප්‍රත්‍යක් සිංහල භාෂාවේ නැහැ යෙදෙන්නේ. හැබැයි සිංහ ධන කියලා ප්‍රත්‍යක් යෙදෙන්නේ. සිංහ ධන සිංහයා. ඒ වගේ මේක හදන්නකෝ කවුද මේ ප්‍රශ්නේ තිබිච්ච සඳමාල් නේද? මේක හදන්න බලන්න. කොටියා කියන වචනේ හදලා දෙන්න මට බලන්න. කොහොමද හදන්නේ? කොටි ධන යාද කොටි ධන ආද? අඳුනේ හරි. මොකද කියන්නේ? කොටි ධන කොටි ධන තමයි කොටියා වෙන්නේ. කොටි කියලා අපි කිව්වට අපිට ශබ්ද වෙන්නේ කොටියා කියලා. ළම නෙමෙයි මෙතන. ළමා. ඒ ළමා පිටියේ. ළමා උයන. ඒ නිසා ළම නෙවෙයි. ළමා ධන යා නෙවෙයි ප්‍රත්‍ය. මෙතන දැරි ධන නෙමෙයි. ඒතකොට දැරි යා වෙනවනේ. දැරි දැරි යා වෙනවා. එහෙනම් දැරි තමයි දැරිය වෙන්නේ. මේක බහුවචන කරන්න. අතු ධන තෙන් නෙවෙයි එන් අතු එන් අත්තේ. හරි. අතු ධන එන් අත්තේ. මේ කලේ අපි මේ අතු කියන එක ගැන ඔබට ගැටුවක් නැතුව ඇති. දැරි කියලා පදේ ගත්ත විදිහට ගැටුවක් නැහැ නේ. මම දැන් කලින් කියලා දුන්නේ ප්‍රകൃතිය ගන්න මෙහෙමයි කියන්නේ. මේ ක්‍රමවේද වලින් එකකට ඔබට ප්‍රകൃතිය ගන්න පුළුවන්. හරිද?
ක්‍රමවේද වලින් එකකට ඔබට ප්‍රകൃතිය ගන්න පුළුවන්. ඒ ගන්නකොට තමයි මෙහෙම ඊළඟට ගන්න. අපි දන්නේ නැත්තේ. මෙන්න මෙතන ඉස්තන තිබ්බේ තව වචන ටිකක් අපිට හදන්න. තව ටිකක් හදමු කරා. දැන් ඔබට තව ප්‍රകൃති ටිකක් වෙන් කරගෙන යන්න පුළුවන්. අපි ගමු දරුවන්ට වල්ලි නෞකාවෝ දරුවන් වල්ලි නෞකාවෝ තාරකාවන් නිලියක අදම බලන්න මේ ටික අතල මට කියන්න කවුරුත් මැසේජ් කරන්න කියන්න කවුද කියන්නේ මට මේ පළවෙනි එක හදලා දෙන්න බලන්න ඉස්සෙල්ලා මැසේජ් කළා වෙයි දැන් මේ නොවැටෙන ආයත මේක වැටුණාද කියන්නේ ඉස්සෙල්ලා මට වැටෙන්නේ නැති කවුද අනවල් මොකද කියන්නේ වැටුන්නේ නැත්නම් නෑ කියන්නේ වුණා ඔව් කියන්නේ ප්‍රශ්නයක් නෑ හරිද එහෙම වැටෙන්න ඕන කියලා එකක් නෑ මම අහන්නේ තේරුණාද නැද්ද කියලා විතරයි හරි ඔයාලට පුළුවන් මේකේ ප්‍රകൃතිය වෙන් කරන්න දරුවන්ට කියන එකේ ප්‍රകൃතිය දරු කියන එක මේ දරුවන්ට අයිති මොනවා හරි දෙයක් විශේෂ කරන්නකො එතකොට ප්‍රകൃතිය ලෙස එන්නේ දරු වන්ට නෙවෙයි අන්ට දරු දන අන්ට තමයි දරුවන්ට බලට අයිති කූඩුව බලු කූඩුවනේ මම මේ දෙවෙනි වචනේ කියන්නේ ඔබට මේ ප්‍රകൃතිය ගන්න විදිය පෙන්වන්නේ බලු දන ලෙක් නෙවෙයි එක් තමයි ප්‍රත්‍ය බලු එක් බල්ලෙක් හරිද මේක නම් ලේසි හදන්න මේක අප්‍රාණවාචී පදයක් මේ බහුවචන කරන්න නෞකා වෝ නෙමෙයි ප්‍රත්‍ය ඕ ප්‍රත්‍ය මොකද්ද වෝ නෙමෙයි ඕ නෞකා ඕ තමයි නෞකා වෝ වෙන්නේ හරිද රෙකෝඩින් එකක් දෙන්න මම ඒකේ තියෙනවා මේ පොඩි කොටස අයක මම දාන්නම් ගෲප් එකට කට්ටියට මේ තාරකාවන් මේක එච්චරම දෙයක් නෙමෙයි තාරකා ධන වන් නෙමෙයි අන් තාරකා අන් තාරකා වන් හරිද තාරකා වන් නිලිනේ යක නෙමෙයි අක නිලියක නිලියක වෙන්නේ මේක ඔයාලට පේන ඇති මේ
ප්‍රත්‍ය කීපයයි පාවිච්චි කළේ. අක අන් ඕ එක් අන්ට. මම මෙතන මේ ගොඩාක් ගත්ත නිසා මෙතන මම එක එක පැති වල ගත්තේ. මෙතන පහක්. වර්ග පහක මම මේ ගත්තේ මතක් කර කර. හරිද? අන්ට එක් ඕ අන් අක. මේ ටිකේ බලන්න. එන් ආ ඕ. දැන් මේ සීමිත සංඛ්‍යාවක් තමයි ප්‍රත්‍ය පාවිච්චි වෙලා තියෙන කියලා ඔබට පේනවා ඇති. අපි 130ක් 40ක් තියෙනවා කිය කිව්වට සීමිත සංඛ්‍යාවක් තමයි ප්‍රත්‍ය පාවිච්චි වෙලා තියෙන්නේ. අයන්න, ඕ යන්න, ආ යන්න. මම මේ ටික මේ වෙන් කළා අන්ට එක් ඕ අන් අක කියලා මම මේ අලුත් ප්‍රත්‍ය ටිකක් හොයලා දුන්නේ ඔයාලට. හරි. මේ ටික ඔය හිස්තැන මත ලියා ගන්න. ප්‍රകൃතිය වෙන් කරන්න දැනගන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේක කියවුවාම දරු අන්ට. ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රകൃතිය ප්‍රත්‍යය වෙන් කරලා පෙන්වන්න දෙන්නේ නැහැ එහෙම. ඔබට එන්නේ බහුවර්ණ එකක්නේ බොහෝ විට. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල ඔයාලට මේවා නිවැරදිව ප්‍රകൃතිය ප්‍රත්‍යය වෙන් කරපු වචනය අහනවා. ඕ වැරදියට ප්‍රകൃතිය ප්‍රත්‍යය වෙන් කරපු වචනය අහනවා. අන්නේ වේදී මේක හොයාගන්න අපිට දැනුම තියෙන්නයි ඕනේ. පැහැදිලිද? අන්නේ වේදී මේක හොයාගන්න අපිට දැනුම තියෙනවා. හරි මේක මේ 10 11 වගේ පන්ති වල පාඩමක් මේක. සරල පාඩමක්. ඒ සරල භාවයේ වෙන්නේ දැන් සමහර පිරිසක් ගැන මම කියනම්කෝ මම ওই පාසල් වල උගන්වනකොට මට මතකයි මේ සමහර පිරිසක් මගේ ටියුෂන් වලත් මම ඔය මුල් කාලවල ක්ලාසස් වල මට මතකයි මේ සමහර දරුවෝ හිටියා මේ පොඩි පන්ති ළමයි 10 11. යාලට මේ කොයි වෙලාවකවත් බෑ මේ අර සමහර ළමයි සංදි බෑ. මේක නිරෝධියට තේරෙන්නේ තමයි. ඒ සංදියක් දුන්නම අන්තිපදයක් දුන්නාම මේක විසන්ති කරගන්න ඒගොල්ලන්ට සමහරක් දැන්. ඔයාලා දැන් ඊට වැඩිය සංවර්ධිතයි හිතනවා. සංවර්ධිතයි. නේ? ඔබට මේක පහසු වෙන්න නම් බෑ. මේක මේක පහසු වැඩක් තියෙනවා. එහෙනම් අඩුවේද හැමෝටම නැත්තම් මෙයාට විතරද? ප්‍රදීප්ට විතරද නැත්නම් හැමෝටමද? එහිම අඩුපාඩු තියෙනවා මට පොඩ්ඩක් කියන්න. එහෙනම් අඩු හැමෝටමද? මයික් එක චේන්ජ් කරලා තියෙනවා. කැඩි කැඩි ඇහෙනවද? හරි. මෙතන සිට නැවත ඔබ බලන්න මේ වෝ කියන එක ආවොත් ප්‍රත්‍ය ලෙස එන්නේ ඕ. වන් කියන එක ආවොත් ප්‍රත්‍ය ලෙස එන්නේ අන්. යක කියන එක ආවොත් ප්‍රත්‍ය ලෙස එන්නේ අක. වන්ට කියලා ආවොත් ප්‍රත්‍ය ලෙස එන්නේ අන්ට. මේ වගේ පොඩ්ඩක් වෙන් කරලා ගන්න. පොඩි පුරුවක් ඇති කරගන්න. පුරුවක් ඇති කරගන්නකොට ඒක පුරුවක් මේක වෙන් කරලා ගන්න ලොකු ගැටලුවක් නැති වෙන්නේ නැහැ. හරිද? ලොකු ගැටලුවක් එන්නේ නැහැ මේක. මෙහෙම වෙන් කරගෙන යන්න. දැන් මුලේවත් එක බැලුවාම මේක ඔබට පැහැදිලි වෙනවා. මේකෙත් කරන්න තියෙන්නේ ඒකම තමයි. හැබැයි මේකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙන්නේ ක්‍රියාපද. මේකේ මොනවද? ක්‍රියාපද. ක්‍රියාපදවල තියෙන්නේ නාම ප්‍රකෘතිය නෙවෙයි. ඒකේ තියෙන්නේ මොකක්ද? ධාතු ප්‍රකෘතිය. දැන් ක්‍රියාමූලයේ කියලා සමහර විට ව්‍යවහාර කරන්න පුළුවන්. මම ඔබට මේක කිව්වා මිශ්‍ර ක්‍රියාවක් කරලා හදන්න හරි පහසුයි කියලා. එහෙම නැත්නම් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරවන්න කෙනෙක් ලවා කරන්න එපා. දුව දෙවෙනි වචනේ අයින් කරන්න. දුව දාන දැන් මෙතන ප්‍රകൃතියයි ප්‍රත්‍යයයි ඔබට මෙතෙන්දි හිතෙනවා මෙහෙම මේක දුවනද දන්නේ නැහැ දුවනද දන්නේ නැහැ කියලා හිතේ
මෙතන මෙහෙමයි. මේ පදේ විතරක් ගන්න. වා අයින් කරලා. දැන් දුව නනේ. දුව ධන න නෙවෙයි. දුව ධන අ. දුව අ තමයි දුව න වෙන්නේ. එනවද? දුව අ කියන වචනේ තමයි දුව න වෙන්නේ. මෙතෙන්දි වා කියන එක මොකක් වචනෙන්ද දෙන්නේ? දුවන වා. එතකොට දුව අ වා. එහෙම නෙන්නේ දුවන වා. දුව අ වා. මෙතෙන්දි මේක මේ වා කියලා මෙයාලා අරගන්න නිසා මේක මේ පදේ දීලා තියෙනවනේ දුවන වා කියලා. දුවන ධන මෙතෙන්දි න කියන ප්‍රත්‍යක් අපිට ගන්න වෙනවා. ඒක නිසා මුල න ධන ආ. ඔන්න ඔහොම ඔකේ ප්‍රകൃතිය වේකයි. මේ තියෙන්නේ ධාතු මූල ධාතු ප්‍රകൃතිය මේ තියෙන්නේ ප්‍රත්‍ය. ඒකයි එහෙම වේ. ආ කියලා දාලා ගන්න. මේක අඬ අඬා. මම සංග්‍රහයෙන් ටයිප් කරන්න බෑ මේක. අඬ අඬන අඬන ආ. මෙතන න කියලා මම වෙන් කරලා ගන්නේ. ආ. වා නෙමෙයි ආ. අඬන. අඬ දන දැන් මේ අඬති අඬනවා මේ හැම එකේම මූලය ක්‍රියා මූලය නැත්නම් ප්‍රകൃති අඬ තිනේ අඬ දන අති කියලා තමයි ප්‍රත්‍යක් තියෙන්නේ. අඬ ති කියලා ප්‍රත්‍යක් නෑ අති කියලා ප්‍රත්‍යක් තියෙනවා. අඬ යමින් නේද? යා ධන අති ය මේ ය කියන්නේ යනවා කියන අර්ථයෙන් අර යවමින් නමත යව යවානින් යතින් ඒතර යවයවන් යවමින් යව ධන අති යව ධන අති යව අති යව කර කරා කලහ කියලා අතීත කාලේ මිශ්‍රකයාව කරනකොට කර කල නෙවෙයි කර කරවයි මිශ්‍රකයාව කරන නැත්නම් ප්‍රයෝජකයාව කරන කරවයි කියලා නැත්නම් කර කරා කියලා හදා කර ධන නෙවෙයි කර තමයි කලහ කියලා වචනයක් හැදෙන්නේ. ඊගාටත් බලන්නකෝ කප්ප වයි කප්ප ධන වයි කියලා ප්‍රත්‍යක් නේ කප්ප ආදන් ඊ තමයි කප්ප ආයි කප්ප යන ගමන කප්ප මම මෙතන මේ අයන්න වෙන් කරන්නකොට මේක ප්‍රත්‍ය පේන්න අවශ්‍ය නිසායි මේක උනා අයින් කළා ඉන්නේ කප්ප ධන ඊ කප්ප ආයිනේ මෙතන මෙයාට ගන්න කප්ප ධන ඊ කප්පයි කප්පයි ලියයි ලිය ධන අයිනේ එනකට අයි කියලා නෙමෙයි ගන්න ඊ විතරයි ගන්න ලිය ධන ඊ ලියයි ඒ වගේ මේක හදන්න අසයි අසාසන් අසවයි අස්ස ධන යන් ඊ අසයි මේකේ අසම තමයි අසයි අසමි ඉවත් අස නි කපලා ගන්න තියෙන්නේ අස මින්
අස ඉන් නෙමෙයි ඒකේ අස ඉන් නෙමෙයි ඒකේ මින් කියලා ප්‍රත්‍යක් තියෙන නිසා අසමින් කරති කර කරන් වෙන කර ගන්න අති කර අති කර දිවෝය දුවනි දුව වයින් දුවනි එතකොට ගන්න දිවෝන දුව ඕ මෙන්න මෙතන මම යයන්න දානවා මේ යයන්න ඔකට පේන ඇති මම මෙතන වෙන් කරලා දෙන්නේ මේක මොකක්ද මේ නිපාතය මේ නිපාතේ මම මේ නිපාතේ අකට එහෙමම දානවා මෙයා නිපාතේ රක්තේ ඉන්නේ මෙයා විතරයි දුව දන ඕ දිව්වෝ දුව ඕ දිව්වෝ ඒ වචනේ යයන්න මෙතන ඈත් කරලා දාන්නේ කොහොමද මේ යයන්න කියන්නේ නිපාත පදය අවසාන නිපාතය යයන්න කියලා ඇඬු අන්ත දන ඇඬ වූහනේ දැන් එන අඬ හනෙවි මොකද ගන්නේ ඇඬුවනේ ඇඬුව ගැට ගන්නකො අඬති කියන එක නෑ අඬ එතකොට අඬ දන හනෙවි පැත්තේ අඬ දන ඇඬුව මෙන්න මේ වගේ අතීත කාලේ යනකොට පොඩි ගැටලුවක් එනවා ඒ එන ගැටලුව තමයි මේකෙන් මේ වචනේ શબ્ද වෙන්නේ නැහැ මොකද මේ ප්‍රകൃතිය නෙමෙයි මේ ප්‍රകൃතිය අපි ගන්න මේකේ තියෙන ප්‍රകൃතිය පරිවර්තනය කරලා ලියලා වෙනස් කරලා ලියන්නේ අඬ කියන එකෙන් තමයි මොකද මේ ඕනෑම පදයක් ක්‍රියාපදයක් මිශ්‍ර ක්‍රියාවක් කරන්නේ එහෙම නැත්නම් ප්‍රයෝජක ක්‍රියාවක් කරන්න කියන දැන් මම කිව්වේ එහෙම කළාම තමයි මොකක් වෙන්නේ එහෙම කළාම තමයි මෙන්න මෙතන එන්නේ මේ පදේ එන්නේ අඬ මොකද අඬ අඬා එක්ක අඬ වයි එදුව කියන එක අපි හදනවනේ ඒක මිශ්‍ර ක්‍රියාවක් කරනවා ඉතින් මේක තමයි මේ ඇඬ දන වූහ කියලා ගන්න යන්නේ අඬ දන ඇඬ කියලා නෙමෙයි අඬහනේ දැන් මේකෙන් කියන්නේ අඬහ මේ අඬහ තමයි ඇඬුහ කියලා අතීත කාලේ වචනේ සකස් වෙන්නේ හරි ඒක අවුල්ද කියලා තේරෙන්නේ නැද්ද මෙන්න මේක දැනන් ඉන්නකො ඉස්සෙල්ලාම මේකේ නාම මූලයේ සහ ක්‍රියාමූලය නැත්නම් ධාතු දර්ශකෘති වෙන් කර ගන්න දැනගන්න ඉස්සෙල්ලා බහුවචන කරලා ගන්න මේවා නම් ප්‍රයෝජකයා කළා ක්‍රියාපදවල ගත්තී නැත්නම් විස්තර ක්‍රියා කරලා මේ වගේ අප්‍රාණවාචී පද බහුවචන කරලා ගන්න ප්‍රාණවාචී පද මොනවා කරලාද ගන්න ප්‍රාණවාචී පද එයාට අයිති යමක් විශේෂ කරලා ගන්න හරි ඔකේ තවරම පිටාරයි ඊගාව කොටසට යන්න ඊගාව කොටසට යන්න මම ඉතින් දත්ත නිරූපණේ කතා කරලා නේද කතා කරන්නේ මම මේකට අදාළව සාකච්ඡා කරන්න දේවල්ත් එක්ක දත්ත නිරූපණේ කරන්නේ හරි හොඳයි අපි යනවා ඊළඟ එකට රූඩි ඒවත් ඉංග්‍රීසියෙන් නැත්නම් ප්‍රස්තාව පිළිවි මේ ප්‍රස්තුත රූඩි ඉංග්‍රීසි එහෙම නැත්නම් ප්‍රස්තාව පිළිවි වර්ග දෙකක් රූඩියවත් ඉංග්‍රීසි අනික ඒක ගහගන්න අනික එක ප්‍රස්තාව පිළිවි රූඩියක් ඉංග්‍රීසියක් කියන්නේ මතු පිට අර්ථයෙන් නෙවෙයි. ඒකට මතකද ප්‍රශ්නපත්‍ර ගණනාවක අපි කතා කරපු ප්‍රශ්නපත්‍ර වලින් හයක් විතර අපි සාකච්ඡා කරලා තියෙනවා නේද? ඒක පැහැදිලිවම. ඒ ප්‍රශ්නපත්‍ර වල ඔබට මතක ඇති මෙන්න මේ රූඩි පද දීලා ඇහුවා. මේ රූඩි පද දීලා ඇහුවා. මේකේ අර්ථය මොකක්ද කියලා ඇහුවා. මතක ඇති. මේ අකුරු හෙලන.
අකුල් හෙලනවා කියන්නේ මොකක්ද? ඉබි ගමන. ඊට අමතරව ප්‍රස්තාව වල පිටිර මත ලියන්නේ 2010 ප්‍රශ්න පත්‍රයේ මේසෝ අපි කතා කරපු ගමන් කෙනෙකුගේ මගහුරා ශක්තිය දුර්වලකට කල නැති දෙයක් කිරීමට කීම මොනවා වගේ ඔබෙන් ඇහුවා. අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියට සාකච්ඡා කරනවා. පාසදා රූඩි මොකක්ද කියන්නේ? පදවල අදහස ලියන්නේ. දෙහි කැපුවා. සාමාන්‍ය මතු පිටාර්ථය නෙමෙයි මේ වෙන්නේ. දෙහි කපනවා කියන්නේ මොකක් කරනවද? දෙහි කපනවා. හොඳටම බැන වැදීම. නැත්තම් දොස් පැවරීම. හොඳටම දොස් පැවරීම. බැන වැදීම දොස් පැවරීම. ඒකට කියනවා මොකක් කරනවා කියලා. දෙහි කැපුවා. ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මේ මුල ටික ඔක්කොම අපි රූඩි කතා කරනවා. රූඩි ඔක්කොම රූඩි. අත්වැල් බැඳගෙන අතලා යනවා කියන එක නෙවෙයි. අත්වැල් බැඳගෙන ඉන්නවා කියන්නේ මොකක්ද? අත්වැල් බැඳගෙන ඉන්නවා කියන්නේ මිතුරු කමින් නැත්නම් හිතවත් කමින් සිටීම. මිතුරු කමින් හිතවත් කමින් ඉන්නවට කියනවා අපි මොකක්ද කියලා? මිතුරු කමින් හිතවත් කමින්. ඉන්නකට අපි කියනවා අත්වැල් බැඳගෙන ඉන්නවා. කන කොකා හඬ. අයහපත් කාලය උදා වෙනවා. සමහර වෙලාවලට මේ වගේ වෙලෙ උත්තර දෙනකොට ඔයගොල්ලෝ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ මොකද මට මේකෙදි මම දැන් මේ තනි පදයක් ලෙස අරගෙන මෙතන දෙන්නේ. මේ වගේ වෙලෙ මම දෙන්නේ තනි පදයක් ලෙස අරගෙන. ඒ සමහර අවස්ථාවල ඔබ දැකලා ඇති මේවේ එකම තේරුම් දෙන පද විවිධ අර්ථ සහිතව ප්‍රශ්න පත්‍රවල භාවිත වෙලා තියෙනවා. මොකද එතන දෙන උත්තරමයි අපිට හොයන්න ඕනේ. මේක ඉන්නේ බහුවර්ණාකාරයෙන් ගොඩක් විතර. නැත්නම් උත්තරේ ලියන්න වෙන්නේ. ලියන්නේ මොකක්ද කියන්නේ? බහුවර්ණාකාරයෙන් වල වඩාත් ගැළපෙන එක තෝරන්න කිව්වොත් අන්න එතෙන්ද ගැටලුවක් මතුවෙනවා. අපි ඉගෙනගත්ත මේක තියෙන්නේ මේක කියලා. මේ වගේ තැන්වලදී එතන උඩින්ම දෙන උපදේශය අපිට පිළිපදින්න වෙනවා වඩාත් සුදුසු වර්ණ. ගැළපෙන හෝ වඩාත් සුදුසුම වර්ණය තෝරන්න කියලා කියනවා. එතකොට ඒ තියෙන උත්තර හතරෙන් හොඳටම ගැළපෙන එක තමයි අපි එතෙන් තෝරන්නේ. පැහැදිලිද? ඒ තියෙන උත්තර වලින් හොඳටම ගැළපෙන උත්තරය තමයි අපි එතෙන් තෝරන්නේ. මේකයි කලෙටිදී. හරි. ඊගාට බලන්න කන කොකා හඬලා පිළිවෙත. අයහපත් කාලයක් උදා වෙනවා. උඩම් මාගේ සැලකී දෙන්න තුනේ විතරක් උත්තර දාන්න අන්තව වෙනවා. උඩම් මාගේ සැලකී මොකක්ද? අඩු සැලකිලි දැක්වීම. අඩු සැලකිලි දැක්වීම. ඒකට කියනවා මොකක්ද කියලා? උඩම් මාගේ සැලකී. 6-4 නොදන්න. ඒ කියන්නේ 6-4 දන්නේ කියන්නේ කිසිවක් පිළිබඳව අවබෝධය නැති. කිසිවක් පිළිබඳව අවබෝධය නැති කෙනෙක් අපි කියනවා 6-4 නොදන්නා කෙනෙක්. ඒ නිකන් 6-4 නොදන්නා දරුවෙක් වගේ ඇසෙයි. ඒක 6-4ක් නොතේරෙන කෙනෙක් වගේ ඇසෙයි. කියනෝ නේද? කියන්නේ. කියනෝ. 6-4ක් නොතේරෙන කෙනෙක්. 6-4 නොදන්නා දරුවෙක්. කරබාගෙන ඉන්නවා කියන්නේ. දෙලපාත් කරන්නේ. තමන්ගේ පාඩුවේ සිටීම. අන් අය ගැන හොයන්න යන්නේ නැහැ. ඒක අදාළ කරගන්න නැතුව ඉන්නවා. තමන්ගේ පාඩුවේ ඉන්නට අපි කියනවා මොකක් කියලාද?
තමන්ගේ පාඩුවේ සිටිනට අපි කියනවා කරබාගෙන ඉන්න. කරබාගෙන බෙල්ල පාත් කරන් ඉන්නව නෙමෙයි. හරිද? කරබාගෙන ඉන්නවා කියන්නේ බෙල්ල පාත් කරගෙන ඉන්නව නෙමෙයි. හරිද? කජු කන්නාසේ. ඒක නේද? ඒක දන්න. හරි. කජු කන්නාසේ කියන්නේ මොකක්ද? ඉතා පහසුවෙන් යමක් කරනවා. ඉතා පහසුවෙන් යමක් කිව්වේ. අපි කියනවා කජු කන්නාසේ. හොඳට පාඩම් කරලා විභාග ලිව්වේ කජු කන්නාසේ. නැතිනේ. නැතුනේ. බැරි. මමස් පෙට්ටියට යන්නේ. මමස් පෙට්ටියට යනවා කියන්නේ යම් කිසි දෙයක් යමක් ක්‍රියාත්මක නොකිරීම. යමක් ක්‍රියාත්මක නොකිරීම. කටයුතු කිරීම. යමක් ක්‍රියාත්මක නොකිරීමකට කටයුතු කිරීම. ඒක තමයි මමස් පෙට්ටියට යනවා. ඒ කියන්නේ කාල් එතනින් එහාට ඒක ගැන හොයන්න ඕනේ. කවදාවත් ඒ කියන්නේ ඉතු වෙන්නේ නැහැ කියන අපිට වැටහෙනවා. ඒ නිසා අපි කියනවා තමස් පෙට්ටිය කියයි. අයි ඉතු කරන්නේ කැලෑ නීතිය. කැලෑ නීතිය. නීතියට අවනත නොවි ඡණ්ඩ ලෙස කටයුතු කිරීම. මොනකට අපි කියන කැලෑ නීතිය කියලා. නීතියට අවනත නැහැ. ඡණ්ඩ ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ අපි මොකක්ද කියලාද? කැලෑ නීතිය. උඹස් බිය. උඹහකට තියෙන්නේ උඹස් බිය. අස්ථාන බිය. අස්ථාන බිය. උඹස් බියක් ඇති වෙලා. ඒ කියන්නේ බොරු බයක් ඇති වෙලා තියෙනවා කියන්නේ. මර ඇඳි. මර ඇඳේ ඉන්නවා කියන්නේ අවසාන අවස්ථාවේ පසු වීම. අවසාන අවස්ථාවේ පසු වුණාට කියන අපි මර ඇඳේ ඉන්නවා කියන්නේ. අසාධ්‍ය කෙනෙකුට කරන්න පුළුවන් ගැටලුවක්. මේකට අසාධ්‍ය කියන්නේ අවසාන අවස්ථාවේ පසු වෙන තමයි අපි කියන්නේ. දැන් මේක රෝගී සම්බන්ධයෙන් නෙවෙයි. මේක අවසාන අවස්ථාවේ පසු වෙනවා කියලා අපි කියන්නේ. මර ඇඳේ තමයි ආයතන දෙන්නේ. මෙතන අගින් කිරි දෙන්නේ නෙමෙයි අඟින් වෙන්නේ. අඟින් සංයත කියන්නේ. සංයත කියන්නේ. අඟින් කිරි දෙන්නේ. අගින් කියන නතර කියන්නේ අඟින් කියන සංයත ගයන්න දාගන්න. එතකොටයි අර්ථය එන්නේ නැත්තම් වැරදියක් කියලා. අග නෙවෙයි අඟ. අඟින් කිරි දෙන්නේ මොකක්ද? අඟින් කිරි දවන්න බැහැ කියලා දන්නේ. ඒක කිරි දවන්න අඟින් කිරි දෙන්නේ කියන්නේ මොකක්ද? නිෂ්ඵල උත්සාහය. නිෂ්ඵල උත්සාහයක් දෙන්න. නිෂ්ඵල කාර්යයක් වෙනවා. වානස් උත්සාහයක් කියන්නේ නිෂ්ඵලයි. අඟින් කිරිදෙන. අඟ අඟින් අඟ කියන්නේ පටි කැඩුනා. පටි කැඩුන කියන්නේ චෛත්‍ය විනාශ වෙනද? පටි කැඩුන කියන්නේ ශක්තිය ගිලිහුණා. ශක්තිය ගිලිහුණා. නේ? සමහර අවස්ථාවල ඔබට මතකයි අපි ඇමතිලා එහෙම අපිට කියනවා මතක් කරලා දෙනවා මේ පටි තද කරනවා කියලා. පටි තද කරගන්න කියලා කියන අහලා තියෙනව නේද? එයාලා ලියා ගන්න ගමන් අපිට කියන තද කරන්න කියන්නේ.
පටිතද කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මොකද? මම ඉතින් අලුතෙන් ගත්තා. ඒ කියන්නේ දුෂ්කරතා වලට මුහුණ දීම සූදානම් වන්න. දුෂ්කරතා වලට මුහුණ දීම සූදානම් වන්න. ඒක තමයි අපිට පටිතද කරගන්න කියලා යාළුවෝ කියනවා. පටිතද කරගන්න කියන්නේ දුෂ්කරතා වලට මුහුණ දීම සූදානම් වන්න කියනවා. මම මේක අලුතෙන් ලියුවේ. මේක දෙන්නේ. තතු කැපුවා. මොකද තතු කැපුවා. ඒ කියන්නේ නිදහස නැති කර. නිදහස නැති කර. තතු කපන කියන්නේ පොදුන්නේ තමයි තතු කරන්නේ. ලෑල්ලට පෑගුවා. ඉතා වේගයෙන් ගියා. ලෑල්ලට පෑගුවා. ලෙල්ලට කියලා නම් කියනවා. ව්‍යවහාරවල වෙනස මම හිතන්නේ. ලෙල්ලට පෑගුවා කියනවා නෑ ලෑල්ලට පෑගුවා කියලා සාමාන්‍ය වාද සමහර පොයි ලෙල්ලට පෑගුවා කියනවා නේද මකට ඒක තියෙනවා. ඒක අර මේ ලෑල්ල ලෙල්ල වෙලා ඉන්නේ. දකුණු පළාතේ ඉන්නේ ඒගොල්ලෝ මේ ලෙල්ල කියන වචනේ අසභ්‍යයි. ලෙල්ල කියන වචනේ දකුණු පැත්තේ පාවිච්චි වෙන්නේ. දකුණු පළාත. ඒගොල්ලන්ට කොහොමද? එයාලා ඒක අසභ්‍ය දෙයක් ලෙස තමයි සලකන්නේ. ලෙල්ල. දැන් එයාලා පොල්ලෙලි ගහනවා කියලා කියන්නේ නැහැ. පොල්ලෙල්ල කියන්නේ. පොල් පොත්ත කියලා කියනවා. පොල්ලෙල්ල කියන්නේ එයාලා. ඒක නිසා වෙන්න තියෙන්නේ ඒ විවරණේ යන වෙනස් තමයි. ඉබි ගමන උතා හැමින් යමක් කිරීම නෙවෙයි. උතා හැමින් යමක් කිරීම. ඉබි ගමනේ තමයි. ඉබි ගමනේ තමයි. එංගිලේ වතුර උනා. ඕකේ. ඉංගිලේ වතුර උනා කියන්නේ හොද්දටම බයයි. හොද්දටම බියවි. ඒක කියන අපි ඉංගිලේ වතුර උනා වගේ නම් කියලා කියන්නේ. ඒ හොද්දටම බය වෙලා තමයි ඉංගිලේ වතුර. ඇත්තට වතුර වෙනවා. නේ? මොකද අපි එහෙම කියන්නේ? ඒක අපේ ව්‍යවහාරික වචනය. ඒක අපේ ව්‍යවහාරික එක තමයි ඇවිල්ලා තියෙන්නේ. විභාගාතේ යනවා. ඒ කියන්නේ අරමුණ රහිතව වැඩ කරනවට අපි කියනවා. විභාගාතේ යනවා. ඒ නිකන් අඳුනහරි ඔයගොල්ලන්ගේ අරමුණක් රහිතව වැඩ කරනවා. අහන රහිත වර්ක් එක ඈත් වෙන්නේ. අවධානාර්ථේ විපාකයන් වයන් කියන වයන් ඈත් වෙන්නේ. අබමල් රේණුවක්පත්. අබමල් රේණුවක්පත් මරණ කාලෙන්නේ. තා සුළු දෙයක්පත්. සුළු කියන්නේ තා සුළු දෙයක්. මම අරගෙන සුළු කියන වචනේ ගැන ගන්න මම ආයෙ මතක් කරනවා. මෙන්න මේ විදිහට සුළු දැම්මොත් එතන සූට් කියන අදහස එනවා පොඩි කියන අදහස එනවා. හරි. යම් මේක දැම්මොත් එතන ගන්න මම කතා කරන්නේ. මේ සුළු කියන්නේ සහිතයි කියන අර්ථය. සහිතයි. මොකද කියන ගිනි ඇවිලෙන සුළු කියන්නේ ගහන්නේ. දැන් වැරදි මෙහෙම සුළු කරනවා. මේ සුළු වල අර්ථය සුළුයි කියන්නේ. දැන් ගිනි ගන්නේ නැහැ මේක. මේකයි සුළු කියලා ගහන්නේ නිවැරදි කරන්නේ. මේ සුළු يعني කුඩයි කියන එක නෙවෙයි වැඩි සහිතයි. සිත් ගන්නා සුළු. ළඟන්නා සුළු. සිත් ගන්නා සුළු කියන්නේ හිත පොඩ්ඩක් ඇද ගන්නවා නෙවෙයි හිත ඇද ගන්නවා කියන අර්ථය. හරි එකක් නෙවෙයි. අංගී ඉඳන් කන. ठीक है. द्रोही काम करो. द्रोह के बोलो अभी नहीं द्रोही काम करो. ये ना कंपना मिक्सर द्रोही आके रहा है. द्रोही काम करो. एक पाते के पाते क्या किंगा. एक पाते के
එක පතේ කෑදෙන්නේ කෙලෙස කියලා කියන්නේ. ඉතා සමගිව සිටි. කෑ කියලා මම සිවසරම මේ අතිදු සිටි කියලා ඉවර කරා. එක පතේ කන කිව්වොත් සිටින ඉහනිකට බල. ඉහනිකට බල යමක් කියන්නේ. කෙනෙකුගේ මොකක්ද බලන්න කියන්නේ. කෙනෙකුගේ වයස් තරතුරෙන් බලන්න. මොකද මේ ඉහනිකට බලන්න කියන්නේ අනුද. ඉහ කියන්නේ ඔළුව. පොඩ්ඩ ඉදිලා නම් එයා මොකක් කර රෝගියෙකුට වාජනය වෙලා නැත්නම් පොඩ්ඩ ඉච්ච කෙනෙක් නම් එයා කොහොමද යම් කිසි විදිහකින් වයසයි. නිකට බලා කියන්නේ රැවුල. රැවුල සුදු පැහැයෙන් තියෙනවා නම් එයා ටිකක් කොහොමද ප්‍රවීණයි. ප්‍රවීණයි කියන්නේ එයා සමාජය තුළ ජීවත් වෙලා යම් ප්‍රවීණතාවයක් කියලා ලබලා තියෙන පුළුවන්. ඒ නිසා තමයි කෙනෙකුගේ වයස් තරාතරම ගැන හංගවන්න තමයි අපි ඉහනිකට බලලා කතා කරන්නේ කියලා. මොකද ඉහනිකට කියන්නේ කාන්තාව ගැන ඉහනිකට බලනකොට එහෙම දෙන්නේ ඉහ නම් බුදු බහැලා තියෙන පුළුවන් ඒක මොනවා හරි ආලෝක කරන්නේ නැත්නම් මේ නිකට කරුවට ඉතින් කාන්තාව නෑ ඔය පිළිමය ගැන තමයි ඉතින් කතා කරලා තියෙන්නේ. මුළු සේසත සියලු සැප සම්පත් සියලු සැප සම්පත් තමයි මුළු සේසතන් කියලා කියන්නේ. සියලු සැප සම්පත් තමයි මුළු සේසතන් වතුරු. මුළු සේසතන් හොරුලා සියලු සැප සම්පත් කියන පිළි. දිවෙන් දිව ගාමිනී. දිවෙන් දිව ගාමිනී කියන්නේ ඇත්තම දිවෙන් දිව ගාමිනී. දැඩි මිතුරු කමින් ඉන්නේ. දැඩි මිතුරු කමින් සිටින. අංගවිලි. අංගෙනවා කියන්නේ හරියට අස්සයට අං ආවා. අපේ එනෝගේ බැංකෙන් දිනක අංගෙතාව කොහොමද කියන්නේ? අංගෙවිල කියන්නේ උඩඟු භාවයටපත් වීම. කන්නක කියන්නේ උඩඟු භාවයටපත් වීම. උඩඟු භාවයටපත් වීම කියන්නේ අං ආවා. බඩගිනි මාතරවා. තමක් බඩගිනිම කරගන්නවා කියන්නේ අනවශ්‍ය පරිදි අනවශ්‍ය පරිදි යමක් බහල් කිරීම. ඒක අපි දඩමීම කරගන්නවා. යමක් හේතු කරගෙන නෙවෙයි. මොකක්ද ප්‍රයෝජන ලබනවා අපි කියන අනවශ්‍ය පරිදි. ඒක නිතරම අනවශ්‍ය විදිහට ඒක දිගින් දිගට බහල් කරනවා අපි කියන දඩමීම කරගෙන කටයුතු කරනවා. යම් කිසියක් දඩමීම කරගෙන කටයුතු. දැන් ඒ වගේ ඒවා අපිට ආවොත් ඒ දඩමීම කරගත්තා වෙන කියන්නේ ඒවා අපිට ලියා ගන්නකොට අපි කල්පනාකාරී වෙන්න ඕනේ. නැත්නම් ඊගාට බලමු පහත සමහන් පිරුළු වල අදහස වලින්. දැන් මේ අපි උඩින් කතා කරේ ඔක්කොම රූඩි. රූඩි හේවත් ඉංග්‍රීසි. ඉංග්‍රීසි වල රූඩි වල ස්වභාවය තමයි ඒ වෙන්නේ මතු පිටාට වෙන්නේ. කපනකොට අපිට දැන් හිතෙන්නේ දෙහිගෙනල කපනවා. ඒක අපේ සාමාන්‍ය විහාරේ පවතින වචනයක් තමයි ගන්න. දෙහි කපනවා කියන එකේ අර්ථය දෙටි ලෙස දෝෂාරෝපණය කරමින් බැනවදිනවා කියන්නේ දෙහි කපනවා. ඒක තමයි දෙහි කපනවා කියන්නේ. එතකොට දැන් පේනවාද මේ දෙහි කපනවා කියන එකේ ඉදි අර ඇතිවෙන තත්ත්වය සාමාන්‍යයෙන් බැලුවහම යම් කිසි කෙනෙකුට පීඩනයක් වෙන්නේ. ඒ කියන්නේ මූලික අදහස ඉක්මවා යන වෙන දෙවෙනි අදහසක් තමයි එතන මූලිකව යොදා ගන්න. මුල් අදහස නැහැ. මුල් අදහස ඉක්මවලා ගිහින්. ඒ වෙනකොට වෙනත් අදහසක් දෙනවා. ඒ දෙන අදහස තමයි මේ රූඩියක් ඉංග්‍රීසියක් කියලා අපි ගන්න. හරිද? දැන් ප්‍රස්තාව පිරුළු. මොනවද ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ? ප්‍රස්තාව කියන්නේ අවස්ථාව.
ප්‍රස්තාව කියලා කියන්නේ අවස්ථාව. එහෙනම් පිරුණ කියන්නේ කියමන කියන්නේ. ඒක උඩට වෙන අදහසක් ගන්න පුළුවන්. අවස්ථාවට සුදුසු කියමන. බොහෝ ප්‍රස්තාව පිළිලු වලට හේතු වෙච්ච කාරණා තියෙනවා. ගොඩාක් ප්‍රස්තාව පිළිලු වලට බලපාපු මොනවද තියෙන්නේ? සිදුවීම් තියෙනවා. ඒවට බද්ධ වෙච්ච කතා තියෙනවා. දැන් අපිට රූඩි වලට ඉංග්‍රීසි වලට එහෙම නැහැ. ඒ ප්‍රස්තාව පිළිලු බහුතරයකට 100ක් කියලා කියන්න බෑ. බහුතරයකට එහෙම පදනම් වෙච්ච මොනවද තියෙන්නේ? කතා පුවක් තියෙනවා. බෞද්ධයකට පදනම් වෙච්ච කතා පුවක් තියෙන පුළුවන්. හරි. මේ එහෙම ආපු කීපයක් මෙතන තියෙනවා. මේකට අපි කියන ප්‍රස්තාව පිළිබඳ කියලා තැන්පත් පිට. කියමන කියන්නත් පුළුවන් ප්‍රස්තාව පිළිබඳ. තව ඔබ දන්නවා මේකම එනවා ආප්තෝපදේශ කියලා જાතිය මම එකට විතර දාන්නේ මෙතන. හරි. ආප්තෝපදේශ. ආප්ත කියන්නේ පඬිවරු කියන්නේ. ආප්තෝපදේශ කියන්නේ පඬිවරුන් ලබා දුන්න උපදේශ කියන්නේ. ඒක තමයි ආප්තෝපදේශ කියන්නේ. ආප්තෝපදේශ කියලා කියන්නේ පඬිවරුන් ලබා දුන්න උපදේශ. ආප්ත කියන්නේ පඬිවරු. එතකොට එතන ප්‍රස්තාව පිළිබඳ කියන්නේ දැනට සුදුසු කියමන කියන අර්ථය දෙනවා. වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටුණා වාගේ. යම් උපකාරයක් කිරීමට ගොස් කරදරයටපත් වීම. යම් උපකාරයක් කරන්න ගිහින් උපකාරය කරන්න ගිය කෙනාට කරදරයක් ඇති වුණොත් අන්නේ වෙලාවට අපි කියනවා මොකක්ද කියලා. වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටෙනවා. ඒ කියන්නේ මේකෙදි මොකද වෙන්නේ නේ? මුල් කෙනා යන්නේ උදව් කරන්න හිතාද. නමුත් එයාට වෙන්නේ මොකක්ද? උපකාරය කරන වෙලාවට එයාව අපහසුතාවයටපත් වෙන එක තමයි වෙන්නේ. ඒක ඇති කියන්නේ. මේ දේවාලයකට යන්නේ අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. යහපතක් බලාපොරොත්තු වෙන්නේ. යහපත නෙවෙයි. යහපත කරන්න කියපුවාම අපිට කරදරයක් වෙනවා අපි කියනවා. යහපත කරන්න කිය කෙනාට කරදරයක් වෙනවා අපි කියනවා. මොකක්ද ඒක? වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටෙනවා වගේ කියනවා. ඔන්න බලන්න. වඳින්න ගිය දේවාලේ ඉහි කඩා වැටෙනවා වගේ කියලා අපි යන්නේ අවස්ථාවල කියනවා. ඊගාවක බලන්නකෝ. එහෙම පුදු වලට කියනවා. උපන්ගේ සිරිත බලි ඇරියක් යන්නේ නැති. මෙහා සමානයක් වුණා. ජන්මයට වඩා පුරුද්ද ලොකු එහෙම කියලා කියන්නේ. උපන්ගේ සිරිත බලි ඇරියක් යන්නේ නැති. ඒ කියන්නේ මොනවද? අයහපත් ගති පැවතුම්. කිසිසේ දුරු කර නොහැක. අයහපත් ගති පැවතුම යහපත් ඒවා තිබුණාට අපි කියන්නේ උපංගේ සිට බලියරියක් යන්නේ නැති කියලා අපි කියන්නේ යහපත් ඒවා තියෙනවා. මේ අයහපත් ඒවා තමයි මේ කියන්නේ. අයහපත් ගති පැවතුම තියෙනකොට අපි කියන උපංගේ සිට නම් බලිය ඇරලවත් යන්නේ. හරි මේ බලිය අරිනවා කියන්නේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ බලි. ප්‍රසිද්ධ බලි තියෙනවා ලංකාවේ. මොනවද කියන බලි? ලංකාවේ අන්තිම සිංහ රජ කෙනා. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ සාමාන්‍ය දෙන්න ලියනා ඉන්නවා ඒගොල්ලෝ. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ තමයි ලංකාවේ අවසාන රජ. එයාගේ නම තමයි ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ. කියන්නේ විවාහ කරගෙන හිටියා. ප්‍රශ්න කතාවක්. එයා විවාහ කරගෙන හිටියා. කුමාරිකාවක්. ඒ කුමාරිකාවේ නම ප්‍රමිලා දේවී. ප්‍රමිලා දේවී. එයා බොහොම ලස්සනයි. එයා උතුරු ඉන්දියාවේ කාන්තාවක්. දකුණු ඉන්දියාවේ කාන්තාවක්. ප්‍රමිලා දේවී. අපේ සම්ප්‍රදායේ
අන්තපුරේ කාන්තාවන් ලෙස ලාංකික කාන්තාවන් ගත්තට අගබිසව තනතුර හම්බුනේ දකුණු ඉන්දියානු කුල කාන්තාවන්. එහෙම ලංකාවට එකගෙන ආවා ප්‍රමිලා විවාහ කරලා. හැබැයි ටිකක් කල් යන ගියා කාලයක් ගත වුණා. ප්‍රමිලාට දරුවෝ හම්බුනේ. දරුවෝ ලැබුණේ නැහැ. රජතුමාන් නම් දරුවෝ හොන්තර වටේ හිටියා. හැබැයි ප්‍රමිලාට දරුවෝ හිටියේ නැහැ. ප්‍රමිලාට දරුවෝ ලැබුණේ නැහැ. රජතුමාට හිටියා. රජතුමාට මොකද එයා ලංකාවේ තුල හැඳින්වෙන්නේ සෙල්ලම් නිරුද්ධ කියලා. මොකද සෙල්ලම් නිරුද්ධ කියන්නේ ආතපාර තුනේ ආයි නේද? ඒකට වැඩකාරියක් කවන්නේ. එයාට එහෙම චාරයක් තිබුණේ නැහැ. හරියටම කියනවා. දැන් මේක හරි ප්‍රශ්නයක් කියලා තිබුණා. මේ අතරතුර ওই රජුගේ රාජසභාවේ කටයුතු කරා රජුත් එක්ක බොහෝම හිතවත්කම් පවත්වන කෙනෙක්. ඔහු අගමැතිවරයාගේ අගමැති හා සමාන තැනක් තිබිච්ච කෙනෙක්. ඔහු තමයි දස්කොන් කියලා කියන්නේ. දස්කොන් මේ මහනුවර රාජධානි සමයේ දස්කොන්. දස්කොන් එක්ක ලොකු මිත්‍රකමක් තිබුණා රජතුමාගේ නරේන්සිංහ රජතුමාගේ. ඔව් අන්තිම රජතුමා සිංහල රාජවංශය. ලංකාවේ නෙමෙයි. ලංකාවේ නම් පීඩිසි රාජසිංහනේ. නේ. නෑ. ශ්‍රී රාජසිංහනේ. ඒතර මේ දරුවෙක් ලැබෙන නිසා මොකද කරන්න කියලා. උවන් කිව්වා මේකට බලියක් අරින්න ඕනේ. ඒ බලිය ඇරියාම හරියනවා. බලියක් අරින්න ඕනේ මේ බලිය ඇරියාම හරියනවා මේ. පස්සේ බලිය අතර ගෙනලා මේ බලිය අරින්න සූදානම් කරනවා. නමුත් අර දස්කොන් එක තිබුණු සම්බන්ධයක් මේ බලිය අස්සෙන් එළියට පිසිකුණා. ඒ නිසා මොකද වෙන්නේ? මේ බලිය අසාර්ථක වෙනවා. රජතුමාට තරහා දීලා බලිය පොඩිපට්ටම් කරලා පිටකලා දාන. බලිය කියන්නේ රූපෙට රූපයක් හඹලා ඒ විනෝඩ පවත්වන එකක්. ඒක තමයි බලියක් අරිනවා කියලා. දැන් බලිය ඇරීම හරිය ලේසි. දැන් කොහොමද? අර කඩවල වල තියෙන ඔය සිංහල බෙහෙත් වල කඩ જાති තියෙන නේද? ඒවට කියන තාමසිනේ ඒවට ගියාම කියනවා ඒවා තියෙනවා පොඩි තාඩු කැලකින් කපපු මේ රූප පොඩිව තියෙන කාන්තාරු බිලි කියලා ඒ අංග ලක්ෂණ ලකුණු කරන්නේ මේ කියනවා රූප හැදෙන්න කපුවා. දැන් එහෙම තමයි සරල බලි දැන් තියෙන්නේ අතීතයේ තිබුණේ ඊට වැඩි සංකීර්ණ බලි. ඒකනේ බලි අරිනවා කියන එක අර යාගහෝම ක්‍රමයක්. ඒවෙන් ගොඩාක් දේවල් නැති කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න. නමුත් අයහපත් ගතිවලට කෙලෙස් වල පවතින ඒවා නැති කරන්න බෑ කියන එක තමයි මේකෙන් කියන්නේ. අපි හමුදයි. දී කිරට බලල්ලු සාක්කි. බලල්ලු කියන මුදේලයන් වල පාවිච්චි. බලල්ලු සාක්කි. ඒ කියන්නේ අයහපත් තම අදහසට ගැලපෙන දෙයකට තම අදහසට ගැලපෙන දෙයකට දෙයක් අනුමත කිරීම. අයහපත් බොහෝ විට අයහපත් යහපත් ඒවා නෙමෙයි අපි කියන්නේ. දීකිරට බලලු සාක්ෂි කියන්නේ අයහපත් ඒවා තමයි මේ කියන්නේ. තම අදහසට ගැලපෙන දෙයක් අනුමත කරනවා. හරි. දැන් මොකක් හරි මම අදහසක් ගන්නවා නම් ඊහා සමාන අදහසක් කොහෙන්ද ඉස්මතු වුනහම මම ඒක කියලා නේද? තාවුරු කරන ආරියනේ තමයි. ආන්ගේ වගේ අවස්ථාවල කියනවා අපි තම අදහසට ගැලපෙන දෙයක් ඉදිරියට කරනකොට දී කිරට බලල්ලු සාක්කි. කැලේට පායපු හඳ වගේ. ඒ කියන්නේ කැලේට පායපු හඳ වගේ කියන්නේ මොකක්ද කියන්නේ? පළක් තියෙනවා. නිෂ්පල. යහපත් යමක ප්‍රයෝජනයක් මොනවද කියන්නේ නිෂ්පල කතාවෙන්. යහපත් යමක් හඳ කියනකොට යහපත් දෙයක් ඉගෙන ඒ ප්‍රයෝජනයක් නැති වුනහම අපි කියනවා කැලේට පායපු හඳක් වගේ තමයි කියන්නේ. ඒ ප්‍රයෝජනය. ඊගායක බලන්නකො මේ එපා වාහිත හොදි බෙදන්න ASCII. බලන්න. වාහි කියන්නේ ස්වාමි. උදේ මේ මොකක්ද කියන්නේ?
උපාවාහිත හොදි බෙදන්නාසේ කියන්නේ නොසැලකිල්ලේ නොසැලකිල්ලෙන් යමක් සිදු කිරීම. ඒක කියනවා අපි උපාවාහිත හොදි බෙදනවා. ඔය උඩින් පල්ලෙන් යමක් ගාගාන අපි කියන්නේ උපාවාහිත හොදි බෙදනවා. උඩින් මිතුරු යටින් හතුරු. ඒ කියන්නේ උඩින් මිතුරු යටින් හතුරු කියන්නේ මොකද කරන්නේ? යටින් හතුරු වෙනවා කියන්නේ උඩින් මිතුරු වෙලා යටින් හතුරු කම් කරනවා. ඒකේ අර්ථය මොකක්ද? උඩින් මිතුරු යටින් හතුරු කියන්නේ මිතුරු වෙලා වගේ ඉන්නවා නේද? යටින් හතුරු වෙලා ඉන්නවා. කියන්නේ උඩින් මිතුරු යටින් හතුරු. උඹන් යන්නවා දෙක. මිතුරන්ට අයහපත් අයහපත් අයිනේ කටයුතු කිරීම. මිතුරන්ට අයහපත් අයිනේ කටයුතු කරනවා. මිත්‍රත්වයේ පෙන්නන මිතුරුනේ. යටින් ගින්නවා. අතු කඩා මොර කන්නේ. මේක. මොර කියන જાති වල දාන්නේ. අතු කඩා මොර කන්නාසේ කියන්නේ නිදි දෙවි. සියලු අය මාර්ග විනාශ කිරීම. එහිවි. මොර හැදෙන්නේ අවුරුදු 5කට වතාවක් කියලා කතාවක් තියෙනවා. මේක බලන්න. මොකද මේ අවුරුදු 5කට වතාවක් හැදෙනවා කියන්නේ? මොර කඩන්න යන මිනිස්සු මොකද කරන්නේ? කැලෑවට ගියහම ඉතින් අවශ්‍ය මොර ගෙඩි ටික විතරක් කඩාගෙන එන්නේ නෑ. අත කපනවා නෙවෙයි ගහම කපනවා. ගහම කපලා දෙන්න තමයි අවශ්‍ය ගෙඩි ටික කඩාගෙන ඉන්නේ. ඊගාවට යන කෙනා මොකද කරන්නේ? එයාත් කරන්නේ තව ගහක් කපලා මොර ටික කඩාගෙන ඉන්නවා. ඒක නිසා තමයි ආයි ගහක් කැඩෙලා අවුරුදු 5ක් යනවා. ඒ නිසා තමයි බොහෝ අය කියන්නේ ඒකයි අවුරුදු 5කට වතාවක් මොර හැදෙනවා කියන කාරණා. ඌරෝ කවදද පහ කෑවේ? පහ කියන්නේ මේ විස බීජ හරණයක් නේ. ඒතර ඌරෝ කියන්නේ බොහොම ජරාවට ඉන්න සත්තු විශේෂයක්. ඌරෙක් වගේ කියලා කියනවා. බොහොම ජරාවට ඉන්න සත්තු විශේෂයක්. ඒ කියන්නේ අයහපත් මිනිසුන් යහපත් දේ අනුමත නොකිරීම. නොකිරීම. ක්‍රියාපදත් එක්ක යෙදෙන නොයන්න වෙන් කරනවා පද බෙදීම වල. ක්‍රියාපදත් එක්ක යෙදෙන නොයන්න වෙන් කරන පද බෙදීම. නොකිරීම. පළුවා මාර්පන්දියාව මේක නම් බොහොම ප්‍රසිද්ධ කතාවක්. ප්‍රසිද්ධ පිරුලක්. පළුවා කියන්නේ ගම ගෙදරක හැදී වැඩිම අර නේද? ක්‍රියාවකට නෙමෙයි ඉතින් අර නිකන් දේවල් වල එන්නේ ඇති දැඩි වෙච්ච කෙනෙක් මේ අටික. මොලේ පැත්තෙන් අඩු දැනුමක් සහිත විතර කෙනෙක් කියලා කියන්නේ කළුවා නේද? දවසක් කලින් දවසේ යාගේ ස්වාමියා කළුවගේ ස්වාමියා කිව්වා කළුවට මොකක්ද? කිව්වා මේ කළුව ඔබ හිට උදේ මාර්ගණ ගිහින් එන්න ඕනේ. මාර්ගණ කියලා දවසට ගිහින් එන්න ඕනේ කියලා කිව්වා. මේ ස්වාමියාගේ මේ කළුවගේ ස්වාමියාගේ ඥාති නිතිය මාර්ගණ. එයාට තමයි කිව්වේ ඒක උදේ මාර්ගණ ගිහින් එන්න ඕනේ. हाँ කියලා. මොකද පවුද උදේ නැගිටලා මෙයා හොයනවා ස්වාමියා ඉන්නවද මේ කළුවා මේ ගම්මේ යවන්නේ. ඒව කිසි තැනක හොයාගන්න බැරි වුණා. ස්වාමියා වැඩේ අතහැරලා ඉතින් හවස් වෙනකොට එනවා කළුවා හැටි ගන්නවා. ඊට පස්සේ කොහෙද බගී? ඒ මට මාර්ගණ ගිහින් එන්න කිව්වා මම මාර්ගණ ගිහින්නා. මේකේ පේන්නේ මොකක්ද? ඒකේ පේන්නේ මොකක්ද? මාර්ගණ ගිහින් ආවා කියන එකේ පේන්නේ මොකක්ද? අර උත්තර දාගන්න. ඒ තමයි. මොකක්ද? යමක් නිවැරදිව තේරුම් නොගෙන කටයුතු කිරීම. ඔව් ඒකම තමයි තාපන දාගුණා යමක් හරි හැටි තේරුම් නොගෙන කටයුතු කිරීම. යමක් නිවැරදිව
වටහා නොගෙන කටයුතු කිරීම. ඒකට අපි කියනවා කළුවා මාර්පණ දියාවල කියලා. පුංචි අම්මත් ඇවිත් කැවුම් පුංචි කලාවක්. පුංචි අම්මත් ඇවිත් කැවුම් පුංචි කලාවක්. ඒක යම පවතින තත්ත්වයට වඩා පහත් කිරීම. පවතින තත්ත්වෙනොත් තව පල්ලයට දානට අපි තියෙන පුංචියම් ආවිලා හරියට කැවුම් පුංචි කලා වගේ තමයි ඒ වැඩි. කලකදී වහලු කලකදී රස වෙනවා කියන එකෙන් කලකදී වහලු ඒක කියන්නේ කලකදී රස වෙනවා. මේකේ අනිත් පැත්ත තමයි. කලකදී රස කලකදී වහනවා. මේකේ අනිත් පැත්ත. කලකදී වහලු කලකදී රස වෙනවා. ඒ කියන්නේ කලකදී වහ කලකදී වහනවා කියන්නේ සසුරන් වත් කලකදී මිතුරන් විය හැකියි. ඔච්චර සතුටකින් හිටියත් මිතුරු වෙන්න පුළුවන්. ඒක පරිස්සම්. ඒ කියන්නේ පැත්තත් එහෙමම තමයි. දැන් පැත්තත් එහෙමම තමයි. රස වහවුනොත් ඔයිට වැඩි භයානකයි. අලි මදි වට හරක්. දැන් මේ වගේ පිළි තියෙනවා තව මේක සමාන ඒවා සමාජයට සමාන පිළි යන්නත් පුළුවන්. අලි මදි වට හරක් වගේ තමයි ගහින් වල විදිහට බොන යනවා වගේ කියන්නේ. කරදරයක් අවතිද්දී තවත් කරදරයකටපත් වෙනවා. කබ්බලෙන් ලිපර වෙනවා කියන්නේ කබල කියන්නේ ත්‍රාප් වෙනවා වැදෙන තැන. ලිපර වෙනවා පිච්චෙනවා මේ ආවෙන තියෙන්නේ. ඒක සමානයි කියලා හිතන්න තමයි. නරියාට කුකු කොටු බාර දුන්නා වගේ. මොකද කියන්නේ? නුසුදුස්සෙකුට යමක් පැවරි. නරියාට නිකන් කුකු කොටු බාර දුන්නා වගේ. මොකද නරියා කරන්නේ? ඒකෙන් අයිති ප්‍රයෝජන ලබා ගන්න කටයුතු කරනවා. මේ දෙකයි කාලා පාන. කබලෙන් ලිපර වෙනවා. කබල කියන්නේ අර යමක් වදින්න එහෙම ගන්න. නේද? අර අඩියේ පොඩ්ඩක් අර මොනවත් කරන්න ගන්න බෑ. ඒක විනාශයක් එකක් වඳුන අඩියේ නේද? නැටි වඳුන වල එහෙම තියෙන. පිල් වෙලා හරි ඒක පුසුලා හරි ගිහිල්ලා. දැන් ඒකේ ව්‍යංජන වලට ගන්න බෑ. එහෙම නම් මොකද කරන්නේ? ව්‍යංජනේ ව්‍යංජන කියන්න ගන්න බෑ. ව්‍යංජන තියෙනවා. සිංහල භාෂාවේ. එහෙම ගන්න බෑ. එතකොට ඒක ගන්නවා අපි ඔය මේක ඇට වර්ග නම් කියන බදින්නනේ. කෝපි වදින්න ගන්න. අයිමන් වදින්න. මොනවයි බදින්න ගන්නවා. නේද? ආන්ගේ බදින්න ගන්න එකට කියන අපි කබල කියලා. ඒකේ ලිබර වෙන කබල කියන රත් වෙනක ලිබර වෙනවා. තවත් කරදරයකට මෙතන ඒකට කියන්නේ කරදරයකින් දැඩි කරදරයකට පස්සේ ඒකට කියනවා අපි කබලේ ලිපට වැටෙනවා වා. කබලේ ලිපට වැටෙනවා. ඒ කියන්නේ උනහපුරුවාට උගේ පැටියා මැණිකද. උනහපුරු කියන්නේ අපි දැකලා තියෙනවද? උනහපුරු කියන්නේ ඒ අරකට කඳුළු සුළුණු දෙනටක් සැරේ සතෙක් නේ. උනහපුරු කියන එක එහෙම නෙවෙයි. මොන අවලස්සන සතෙක්. ඒ වුණාට උගේ පැටියා මැණිකද. තමන්ගේ දේවල් වටිනා බව තමයි නිරුක්තිය. වටිනා. ප්‍රත්‍යේකව තමන්ගේ දාත වටිනවා. නාපුඩ පැටි අනිත් අයට කාටවත් වටින්නේ නැහැ. බලන්න මේ නැති සතෙක්. ඒකට උගේ පැටියද උගේ අම්මට උහාරි වටිනවා. නේ?
ගියකාවාගේ පිටේ දුන් හැංගාව. ගියකාව කියනවා ගන්න. නිෂ්ප්‍රයෝජන යමක් කිරීම. මොකද? කොහෙන්ද? මේ පිට ඔක්කොම ගිය වෙලාවේ නම් මොකද වාතලෙන්නේ බෑනේ. ඒ නිසා තමයි අපි කියන්නේ නිෂ්ප්‍රයෝජනේ අපි වැඩිය නිෂ්ප්‍රයෝජන යමක් කරනවා කියන්නේ. ගහෙන් වැටෙන මිනිහට ගොන එන්නා වගේ අරකම වගේ තමයි. මෙන්න මේක අපි කතා කරමු. කරදරයකින් තවත් කරදරයකට පත් වෙනවා. තවත් කරදරයකට පත් වෙනවා. කරදරයකින් තවත් කරදරයකට පත් වෙනවා අපි කියන්නේ ගහෙන් වැටෙන මිනිහට ගොන එන්නා වගේ. මේ ටික තමයි අපිට අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙන්න මේකේ මේ දත්ත නිරූපණයට සහ මේ ඊගාවට මේක මෙන්න මේ මුල කොටසට අදාළව වීඩියෝ එක මම දානවා දැන් ඔය අලුත් එකක ඉන්න කට්ටිය. මම දානවා පොඩි. ඒක බලපු නැති අය ඒ වීඩියෝ එක බලලා මේක සම්පූර්ණ කරගන්න. ඉඩ ලැබුණ වෙලාවට කියන්නේ ලැබෙන අඟහරුවාදට පෙර මේක සම්පූර්ණ කරගන්න. හරි. වත්ත බද්දටදී ඇස්සට දත නියැලීම. හරිද? වත්ත බද්දටදී ඇස්සට දත නියැලීම. අහන්නේ නෙමෙයි සම්පූර්ණ ලියලා පෙන්නන්න කියලා නෙමෙයි. ඒකේ මෙහෙමයි වත්ත බද්දටදී ඇස්සට දත නියැලීම. ඒ කියන්නේ අපි ලියන්න කියලා ඇස්සට දත නියැලීම. තමන්ට යම්කිසි ලොකු ප්‍රයෝජනවත් දෙයක් තමන් ගාව තිබිලා ඒක වෙනස් කෙනෙකුට දීලා පස්සේ ඒ පිළිබඳව මේක අපි සුදු දේවල් බලාපොරොත්තු වෙනට අපි කියන වත්ත බද්දටදී ඇස්සට දත නියැලීම කියලා. වත්ත බද්දටදී ඇස්සට දත නියැලීම. හරි මම කියන්නේ හිටියේ මෙන්න මේකේ මේ මුල් කොටස් ටික අපි ගිය සතියේ සාකච්ඡා කළා මුල් කොටස් ටික මම මේ වීඩියෝ එක ආපහු දැන් තව මොහොතකින් ගෲප් එකට දානවා ඒ ගෲප් එකට දාපුවාම ඔයාලා ලබන අඟහරුවාද වෙනකොට පෙර ඒක බලා ගන්න බලලා මේ කොටස් ටික සම්පූර්ණ කරලා තියන්න හරිද ලබන අඟහරුවාද වෙනකොට පෙර මේක සම්පූර්ණ කරලා තියන්න සිංහල අක්ෂර මාලාව ඇතුළත් කරගන්න මේ අපි කතා කළා ඒ විදිහට ඔබට පුළුවන් මේ කොටස් ටික ආවරණය කරගන්න. සිකුරාදා දවසේ අපි ප්‍රශ්නපත්‍ර පන්ති පවත්වනවා. ඒකට අදාළ ප්‍රශ්නපත්‍රයේ එක දිනේ ගැන විතර නිරුක්තන උත්සාහ කරන්න බලන්න සතියක් එක්ක. එතකොට අපිට එකපතාව මුදුනේ කරගන්න අවස්ථාවලදී මේ ගණන් ගිසතේ නිරුක්ත කරපු එකක් නේ. හරි. ඒක තමයි අපිට අද දවසේ සාකච්ඡා කරන්න දෙන්නේ. මෙන්න මේ ටික අර ඒ පෞද්ගලික සති පන්තියේ හිටපු නැති අය සම්පූර්ණ කරගන්න වෙන අනිවාර්යයෙන්. නැත්නම් මේක ඉස් වෙනවා. ඒක මේකෙදි මම මෙන්න මේක කතා කළා ඔයාලගේ වැදගත් කොටසක් මේක. මම මේක ඒක ටිකක් අඳින්න කියලා කිව්වා ගෙදරදී මම දන්නේ නැහැ අඳලා නැති කියලා. මෙන්න මේ ප්‍රශ්නේ අපි කතා කරන්නේ දත්ත නිරූපණය කියන එක මේක එකයි මම මේක සුළු කොටසක් මම සාකච්ඡා කළේ. මේක අපි නැවත නැවත කතා කරමු. දත්ත නිරූපණය ආපහු කතා කරමු. දැන් අපි මේ කාලේ තුල රචනා ටිකක් ලියලා සාරාංශ ටිකක් අනිවාර්ය ටිකක් නේද පිටිපස්ස ටිකක් අඟහරුවාද දවසේ රචනය සාරාංශය පිටිපස්සින් අවබෝධය ඒ වගේ ඒවාට මූලිකත්වය දෙනවා සිකුරාදා දවසේ කොහොමත් ඔයාලගේ පේපර් ක්ලාස් දවසේ ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරගෙන යනවා අපිට ලැබෙන විවිධ ප්‍රශ්න පත්‍ර තියෙනවා පසුගියවම සාකච්ඡා කරන්න හැකියාවක් උත්සාහ කරනවා දැන් මම දැන් 6ක් විතර කතා කරලා තියෙනවා මේ පහුගිය ප්‍රශ්න පත්‍ර 6ක් විතර අපි සාකච්ඡා කරලා තියෙනවා එතකොට මේ ඔබට මතුවෙන ගැටලු වම් කරගන්න පුළුවන් නේද මේ ගැටලු වලදී වම් කරගන්න පුළුවන් ජනවාරි 1 කියලා අහනකොට උත්තරයක් අපි දැනට නොදී ඉන්නේ ඒක මේ බලමු 10 12 පව් වෙනකොට අපිට
ඒක දැනගන්න පුළුවන් මේ විපාරණ ඔයාලගේ ටයිම් ටේබල් දානකොට 21 විතර වුණා. අපි දැනගත්තේ 16 වෙනිදා. ඩිසෙම්බර් ටයිම් ටේබල් එක අපි දැනගත්තේ 16 වෙනිදා විතර. ඒක දානකොට 21 විතර වුණා. ඒ නිසා අපි බලමුකෝ ඒකේ අර ඉන්වෙස්ට් එක ඇදී ඇදී තිබුණේ. ඉන්වෙස්ට් එක මොකද කරන්නේ කියේ ඇදී ඇදී තිබුණේ අවසාන නිගමනයකට ආවේ නැති. නේ. ඒකක් තිබුණේ. ඒ නිසා අපි කරන්නේ කොහොමද ඉදිරි පන්තිවල සම්බන්ධ වුණාම නැත. ඔබේ කාර්යයන් ටික ඔබ නිවැරදිව කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේ කරපු ටිකක් අමතක වෙනවා මට ගොඩාක් දෙනෙක් කෝල් කරපු අය මට කතා කරා සමහර අය. ඒ සිස්ටර් කතා කළා ගොඩක් දෙනෙක් මේ කියලා කතා කරපු ගොඩාක් අය හිටියා. ඒගොල්ලෝ හැමෝම ඒ කාරණා මම පිළිගන්නවා. ඒ කියන්නේ ඔයාලා කිව්වේ සත්‍යයක් තියෙනවා. ඒක තමයි කාර්යබහුල ජීවිත ගත කරන සමහර වෙලාවලට විවාහ වෙලා කරනවා. සමහර අය ඉන්නේ මේ පැකියාවල කියලා ඉන්නේ. සත්‍යයන් මත දුන්නේ පැය දෙකක් එහෙම අමාරුවෙන් තමයි ඔබ වෙන් කරන්නේ. මේ දෙකනේ ගොඩක් අය කිව්වේ කතාව. ඒ නිසා මේ අපිට මේ පැය දෙක හරි වැඩ කරන්න පුළුවන් වෙනවා මේ ක්ලාස් එක දුන්නොත් ඒක නැත්නම් නැති වෙලා යනවා. නේද අපි කොහොමද අපි නැවත මේ මාසෙ තුල ඇත්තටම අතර ගන්න තමයි ඊට පස්සේ තමයි ආපහු මම ඇක්චුලි මම නැත්තම් අතර කරන්නේ පිටායට මොකද අපි මේ ටික ඔක්කොම සාකච්ඡා කරලා අපි බලමු ප්‍රශ්න කරන්නේ. ඒ නිසා අපි ඔබට කියනවා මේක කොහොම වුණත් ඔබ කම්පියුටර් සම්බන්ධව හෝ නැත්නම් ඔබේ කාර්යයන් ඔබ මේ අත්හරින්න නැතුව මේ සතියේකට අඩුම තරම් පැය 4ක් 5ක් මේ යොදවන්න. ඒක හරි ප්‍රශ්නපත්‍රයක් ලියන්න නේද? ඒක උත්තර සාකච්ඡා කරන්න. ඒ විදිහට පොඩ්ඩක් කටයුතු කරන්න. පහුගිය 16ක් 17ක් ඇතුළත පෙරේනවා. මේක ඔක්කොම අධ්‍යයනය කරන්න. මෙතන අධ්‍යයනය කරන්න අනිකය. අනිකය ඒගොල්ලෝ අධ්‍යයනය කරන්නේ වාතයලව දාන්න එපා. ඔබේ මේ පාඩම් මතක් කිරීමක් තමයි යන්නේ රිවිෂන් එකක් යන්නේ අපි. මේ මූලික පාඩම් අපි කතා කරපු ඒවා ආපහු මතක් කර කර මම යන්නේ. මොකද මේ එතකොට ඔබේ දැනුම තව තව තහවුරු වෙනවා. මේ පිළිබඳ දැනුම නැති අය තව දැනුම අලුත් කර ගන්න පුළුවන් වෙනවා, තහවුරු කර ගන්න පුළුවන්. ඒක කොහොමත් එක තමයි මේ ගමනේ යන්නේ. තරග විභාග කියන්නේ එක ලකුණක් ඔබේ අඩු වුණොත් ඔබ අවස්ථා ගණනාවකින් ස්ථාන ගණනාවකින් පළ පෙරවෙනවා. ඒ නිසා ඔබේ තනතුර අහිමි වෙනවා එහෙම වුණොත්. මම කියන්නේ මගේ ක්ලාස් එකට එන්න කියලා මේ හරි. එහෙම වෙන්න කියලා මම කියන්නේ. ඔබ මේ දිගටම මේ කාර්යයන් වල නිරත වෙන්න. නැත්නම් ඒකට පාඩුවක් මේ තහවුරු කරගත්ත මේ මාස 3-4 ඔබ මගෙත් එක කරගෙන තහවුරු කරගත්ත දැනුම නැති කරගෙන විභාගයට යන්න එපා. එතකොට ඒක පාඩුවක්. ඒකට අපරාධය මාස 3-4 මහන්සිය. හරිද? ඒ නිසා මේ ඔබ අපිට කරන්නේ ඒ ගත්ත දැනුම ඒක තව තව උපමට්ටම් කරගෙන යන විදිහට මාර්ගය සකසා ගන්න එකයි කල යුතු දේ. ඒකයි මම අපේක්ෂා කරන්නේ බහුතරේ මගෙන් ඉල්ලුවා විදිහට පන්ති පවත්වමු කියලා. ගොඩාක් අය කෝල් කරපුවාට හිටියා. කෝල් කළා සමහර වෙලාවල් වලට දවසට කෝල් 6-7 ආපු දවසුත් තිබුණා. පෙරේදාද කරන කතා කරනකොට මම එක්කෙනෙකුට කිව්වා මේ දැන් මේ 6 වෙනි හරි 7 වෙනි හරි කියලා. ඊට කලින් ආයි කෝල් කරා ඔහොම දිගින් දිගටම කතා කරලා බලන්න. මේ හරි ඒ සියල්ල සලකලා තමයි අපි ආපහු ක්ලාස් එක කන්ටිනියු කරමු කියලා ලතියුනේ. නමුත් ඔබට ක්ලාස් එකේ හිටියා වෝ නැත්නම් හිටපු අයට පාඩුව නොවන විදිහටයි රිවිෂන් ටියුට් ටිකක් යන්නේ. අර ටියුට් මාර්ගය මෙතන තමල ගහන්නේ ඒක තේරුණා නැහැ. රිවිෂන් විදියට යන්නේ පාඩම් 14 යලි අපි කතා කරනවා. ඊට අමතරව අර අභ්‍යාස වලට වැඩි අවධානයක් දෙනවා. අපි තියරි පාඩම් කතා කළා, පේපර්ස් ලිව්වා. උනාට අපි අර ඒ තියරි පාඩමට අදාළව ගොඩක් අභ්‍යාස කළේ නැහැ. දැන් සාරාංශයෙන්ම අපි දීර්ඝව අරගෙන සාකච්ඡා කරමු වෙන වෙනම තනි වාක්‍ය සාරාංශ අවබෝධය ඒ වගේම අපි වෙන වෙනම කතා කරමු. රචනය ඕවා අපි වෙන වෙනම කතා කරමු. හොඳයි. සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. අපි අද දිනේ පන්ති සමාප්ත කරනවා. මම අර පහුගිය සතියේ වීඩියෝ පාඩම YouTube එකට දානවා. ඒක පොඩ්ඩක් බලන්න අදිනේ කොට.